මේ කොටසේදී අපි කතා කරන්නේ MCQ ප්‍රශ්න පත්‍රයට නිතරම එන ප්‍රශ්නවලට කෙටි ක්‍රම වලින් උත්තර කතා කරන විදිහ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් ඔය මම දීලා තියෙන අතන පළවෙනි ප්‍රශ්නය නම් බන්ධන දිග ප්‍රශ්නයක්. සංප්‍රයුක්ත ව්‍යුහ තියෙන ප්‍රභේදවල බන්ධන දිග වැඩිවීමක් අහද්දී ඕගොල්ලන්ට සිද්ධ වෙනවා ඒකට තියෙන ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳලා ඒ ඇසුරෙන් බන්ධන දිග ගන්න. එතකොට ඔය විදියට ප්‍රශ්න කරන්න ගියොත් එමේ MCQ ප්‍රශ්න පත්‍රයට වැඩි වෙලාවක් ගත වෙනවා. එහෙනම් අපි මේ කොටසේදී කතා කරන්නේ Road to A+ අපේ අලුත් සෙක්ෂන් එකෙන් කතා කරන්නේ කෙටි ක්‍රම වලින් කොහොමද මේ MCQ ප්‍රශ්න පත්‍රය ගොඩ දාගන්නේ කියලා. ඒකට මම ඔය විදියට පොයින්ට්ස් 1000කින් ගිය අවුරුද්දේ සාකච්ඡා කරා මුළු නිර්දේශයම මේ පාර මම මේක 500කට අඩු කරා අපේ වැඩපිළිවෙල 3 months special night class වැඩමුළුවත් එක්ක. ඒක කරන හින්දා මේක අඩු කරා. හැබැයි මුකුත් කතා කරන ඒවා අඩු කරෙන්නේ නැහැ. කරන ප්‍රශ්න ප්‍රමාණය අඩු කරලා ඒ වෙනුවට ඕගොල්ලෝ තනියම කරන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍ර, රචනා ප්‍රශ්න පත්‍ර, ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර අලුතෙන් වැඩි කරලා කරන්න තමයි අදහස් කරන්නේ. ඒතකොට අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ බන්ධන දිග සම්බන්ධව. ඒකේ අහලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, කාබනේට, ඔක්සලේට්. මෙන්න මේ කට්ටියගේ බන්ධන දිග වැඩි වෙන අණුපිළිවෙලට සකසන්න තමයි අපිට තියෙන්නේ. එතකොට මේ ප්‍රභේදවල අපි මුලින්ම ගත්තොත් ලුයිස් ව්‍යුහ ටික අඳගමු. කාබන් ඩයොක්සයිඩ්, කාබනේට, එතකොට මේකේ ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳලා කරන්න ගියොත් එහෙම වෙලා යනවා. එහෙනම් අපේ කෙටි ක්‍රමය මොකද්ද මෙතනට යොදා ගන්න? මේකේ මේ විදියට අඳින්නත් පුළුවන්. ඕනනම් මේ දෙක මාරු කරලා අඳින්නත් පුළුවන්. ඔයගොල්ලන්ට හුරු ඇත්තේ මාරු කරලා අඳින එක. CO නෑ. මේකට මම යොදා ගන්නා කෙටි ක්‍රමය තමයි බන්ධන පෙළ ඇසුරෙන් බන්ධන දිග ප්‍රශ්න විසඳීම. එතකොට මෙතන බන්ධන දිග වගේම මේ ක්‍රමයේදී බන්ධන දිග වගේම බන්ධන ශක්තිය සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් මේ කෙටි ක්‍රමය මගින් විසඳ ගන්න පුළුවන්. මේකට මම යොදා ගන්න එක තමයි බන්ධන පෙළ කියන්නේ. ඒත් ඔයගොල්ලෝ දන්නවා බන්ධන දිග විචලනය ගත්තොත් එහෙම ත්‍රිත්ව බන්ධනය තමයි කෙටිම, ත්‍රිත්ව එක ඊට වඩා වැඩි, ඒක බන්ධනය තනි බන්ධනය තමයි දිග වැඩිම. මේ දේ තමයි අපි දන්නේ. උදාහරණයක් විදිහට ඒක බන්ධන තියෙනවා හයිඩ්‍රජන් වල, ත්‍රිත්ව බන්ධන තියෙනවා ඔක්සිජන් වල, ත්‍රිත්ව බන්ධන තියෙනවා නයිට්‍රජන් වල. ඒත් සංප්‍රයුක්ත ව්‍යුහ තියෙන ප්‍රභේදවල මෙන්න CO අතර ද්විත්ව බන්ධනයකුත් තියෙනවා තනි බන්ධනයකුත් තියෙනවා. ඒතකොට විවිධාකාරයේ ප්‍රශ්න වෙනස් වෙලා එන්න පුළුවන්. මෙහෙම ඒක ද්විත්ව ත්‍රිත්වම දීලා අහන්නේ නැහැ. එහෙනම් මේකට අපි යොදා ගන්නා කෙටි ක්‍රමය තමයි බන්ධන පෙළ. බන්ධන පෙළට තමයි කියන්නේ බොන්ඩ් ඕඩර් කියලා. බොන්ඩ් ඕඩර් සිලබස් එකේ තියෙන එකක් නෙවෙයි. හැබැයි මේක කෙටි ක්‍රමය විදියට අපිට යොදා ගන්න පුළුවන් MCQ ප්‍රශ්න පත්‍රයකට. එතකොට මේ බන්ධන පෙළ කියන්නේ බොන්ඩ් ඕඩර් කියන්නේ බන්ධනයක පවතින ඉලෙක්ට්‍රෝන යුගල ගණන තමයි බොන්ඩ් ඕඩර් කියන්නේ. එතකොට බලන්න බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල මෙතන 3 ත්‍රිත්ව බන්ධන. මෙතන ඉලෙක්ට්‍රෝන යුගල 2යි. මෙතන ඉලෙක්ට්‍රෝන යුගල 1යි. බොන්ඩ් ඕඩර් වැඩි කෙනාගේ මොකද වෙන්නේ? බොන්ඩ් ඕඩර් වැඩි වෙද්දී බන්ධන දිග මොකද වෙන්නේ? අඩු වෙනවා. බන්ධන දිග අඩු වෙනවා. බන්ධන ශක්තිය ගත්තොත් එහෙම බන්ධන ශක්තිය වැඩි වීම සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න
මේක අපට කෙටි ක්‍රමයක් විදිහට යොදාගත හැකියි. හැබැයි බොන්ඩ් ඕඩර් හොයන්න තියෙන සමීකරණය ටිකක් මතක හිටින්නේ නැති දීඝ සමීකරණය. එහෙනම් මම කෙටි ක්‍රමයක් දෙනවා. මම විසින් හදාගත්ත කෙටි ක්‍රමයක් දෙනවා. බොන්ඩ් ඕඩර් නැත්තම් පෙළ හොයන්න, බන්ධන පෙළ හොයන්න. කෙටි ක්‍රමය තමයි ඒ අදාළ බන්ධනයට තියෙන සිග්මා බන්ධන ගණනයි ෆයි බන්ධන ගණනයි. සිග්මා ෆයි බන්ධන එකතුව බෙදනවා සිග්මා බන්ධන ගණනයි. ඔක සුළු කරාම එනවා බොන්ඩ් ඕඩර්ට අගයක්. මේ අගය වැඩි කෙනාගේ තමයි බන්ධන දිග අඩු වෙන්නේ. බන්ධන ශක්තිය නම් ශක්තිය වැඩි වෙන්නේ. එහෙනම් මම දැන් දානවා කාබන් ඩයොක්සයිඩ්ගේ බොන්ඩ් ඕඩර් හොයාගන්න. CO2 ගේ අහන්නේ CO බන්ධන. CO අතර තියෙන සිග්මා ෆයි බන්ධන ගණන කීයද? 1 2 3 4. 4යි. තියෙන සිග්මා බන්ධන ගණන කීයද? පරමාණු දෙකක් අතර තියෙන්න පුළුවන් උපරිම සිග්මා බන්ධන ගණන 1යි. ඉතුරු ඒවා ෆයි. එහෙනම් මෙතන 1 සිග්මා බන්ධනය 1 ෆයි බන්ධනය. සිග්මා බන්ධනය ෆයි බන්ධනය. එහෙනම් සිග්මා බන්ධන 2යි. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වල බොන්ඩ් ඕඩර් 2යි. කාබනේට අයනය ගත්තොත් එහෙම බොන්ඩ් ඕඩර් බලන්න. CO බන්ධන CO අතර සිග්මා ෆයි බන්ධන එකතුව කීයද? 1 2 3 4. 4. සිග්මා බන්ධන කීයද? 1 2 3. 1.3 ඔක්සලයට ගත්තොත් CO අතර සිග්මා ෆයි බන්ධන 1 2 3 4 5 6. මේක සලකන්නේ ඒක CC බන්ධනයක්. එහෙනම් 6. 6න් තියෙනවා සිග්මා බන්ධන කීයද? 1 2 3 4ක්. එහෙනම් 1.5. එහෙනම් බොන්ඩ් ඕඩර් වැඩිම කාබන් ඩයොක්සයිඩ්ගේ තමයි බන්ධන දිග අඩුම වෙන්නේ. ඊට වඩා වැඩි වෙනවා ඔක්සලේටේ. බන්ධන දිග වැඩිම වෙන්නේ කාබනේට අයනේ. නම් මෙන්න මේ විදිහට තමයි බන්ධන දිග අපේ ප්‍රශ්නෙට අදාළව උත්තරේ ගන්න පුළුවන් කෙටි ක්‍රමය. බන්ධන දිග වැඩි වෙන්නේ. බන්ධන ශක්තිය ගත්තොත් එහෙම බන්ධන ශක්තිය අඩු වෙන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට අපි මේකම හිතන්නකො. නයිට්‍රජන් අණුවේ බොන්ඩ් ඕඩර් කීයද? සිග්මා ෆයි බන්ධන එකතුව 3යි. 3ෙන් 1යි සිග්මා. එහෙනම් බොන්ඩ් ඕඩර් 3යි. මෙතන සිග්මා ෆයි බන්ධන 2යි. සිග්මා බන්ධන 1යි. එහෙනම් බොන්ඩ් ඕඩර් 2යි. සිග්මා 1යි 1යි 1යි. එහෙනම් 1යි. බලන්න එතනත් නයිට්‍රජන් ඔක්සිජන් හයිඩ්‍රජන්ගේ බන්ධන දිග විචලනය අපේ කෙටි ක්‍රමයෙන්ම එනවා. වගකීමෙන් කියනවා මේ කෙටි ක්‍රමයේ සිලබස් එකේ බන්ධන දිග බන්ධන ශක්තිය සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයකට යොදා ගන්න පුළුවන්. ඊළඟට අපිට දුන්නොත් එහෙම මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. නයිට්‍රේට, සල්ෆේට, නයිට්‍රයිට, නයිට්‍රයිට මේ කට්ටියගේ බන්ධන දිග විචලන අහනවා. SO NO මේ කට්ටියගේ SO NO බන්ධන දිග වැඩි වෙන අණුපිළිවෙල. හැබැයි පරමාණු වෙනස් වෙනවා. අපි මේකෙත් අපි දන්න විදිහට හොයාගමු. බොන්ඩ් ඕඩර් සල්ෆයිඩ් සල්ෆේටය කොහොමද මේ පරමාණු වෙනස් වුණොතින් ගන්න. බොන්ඩ් ඕඩර් මම ඒකටත් කෙටි ක්‍රමයක් කියා දෙනවා. බොන්ඩ් ඕඩර් හොයමු මේ කට්ටිය. මෙයාගේ 1 2 3 4 4 බෙදීම 3. 1.3යි. මෙයාගේ 6 බෙදීම 4යි. 1.5. මෙයාගේ 1 2 3 4. 4 බෙදීම 3. 1 2 3. 3 බෙදීම 2. බලන්න වෙලා තියෙන දේ බොන්ඩ් ඕඩර් සමානයි ඉන්නවා. හැබැයි පරමාණු වෙනස්.
එහෙනම් පරමාණු වෙනස් වුණොත් දැන් මේ කට්ටියක මධ්‍ය පරමාණු නයිට්‍රජන් ඉන්න සල්ෆර් ඉන්න. අපි දන්නවා කෙනෙක්ගේ පරමාණුක අරය වැඩි වුණොත් මොකද වෙන්නේ? පරමාණුක අරය වැඩි වෙන විට බන්ධන දිග වැඩි වෙනවා. අපි හැලජන ශ්‍රේණියේදීත් මේක කතා කරලා තියෙනවා. පරමාණුක අරය වැඩි වෙද්දි බන්ධන දිග වැඩි වෙනවා. උදාහරණ ගත්තොත් එහෙම HF ට වඩා HCl ගේ බන්ධනය දිගයි. එයාට වඩා HBr දිගයි. එයාට වඩා HI දිගයි. මේවා වැඩි වෙන්න හේතුව මොකද්ද? හැලජන පරමාණුවේ පරමාණුක අරය වැඩි වීම. ඔය හේතුව හින්දා තමයි මේ පහළට යනකොට බන්ධන දිග වැඩි වෙනවා. බන්ධන ශක්තිය අඩු වෙනවා. බන්ධනය බිඳෙමින් H+ නිදහස් කිරීමේ හැකියාව වැඩි වීම සිද්ධ වෙනවා කාණ්ඩයේ පහළට. ඒකින් තමයි අපි HF දුබල අම්ලයක් කියන්නේ. HF දුබල අම්ලයක් වෙලා තියෙන්නේ. යාගේ බන්ධන දිග කෙටි H+ නිදහස් කරන්න අමාරුයි බන්ධනය කඩන. නමුත් HCl HBr HI තුනම ප්‍රබල අම්ල. ඒ තුන් දෙනා ප්‍රබල අම්ල වෙලා තියෙන්නේ බන්ධන දිග වැඩි වෙලා. බන්ධනයේ ශක්තිය අඩු වෙලා. බන්ධනය බිඳිලා H+ නිදහස් කිරීම වැඩි වෙලා. එහෙනම් මේ කට්ටිය අතරින් නයිට්‍රජන් සල්ෆර් අපි බලමු ආවර්තාවකේ ඉන්න විදිය. මෙන්න මෙහෙම තමයි ඉන්නේ. අපි දන්නවා පහළට යනකොට කාණ්ඩවල පහළට යනකොට අරය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් අරය වැඩි වෙන්නේ කාගේද? සල්ෆර්. එහෙනම් සල්ෆර්ගේ කට්ටියගේ තමයි කොහොමවත් බන්ධන දිග වැඩිම වෙන්නේ. එහෙනම් සල්ෆර් සම්බන්ධ දෙන්නගෙන් බොන්ඩ් ඕඩර් අඩුම සල්ෆයිටයේ තමයි වැඩිම වෙන්නේ. ඊට පස්සේ සල්ෆේටයේ ඊට පස්සේ තමයි නයිට්‍රජන්ගේ බොන්ඩ් ඕඩර් අගය සලකලා අපිට ගන්න වෙන්නේ. එතන නයිට්‍රජන් සම්බන්ධව නයිට්‍රේටයේ තමයි බන්ධන දිග අඩුම වෙන්නේ. නයිට්‍රයිට්. ඒතර මේ විදිහට පරමාණු වෙනස් වුණොත් එහෙම පළමුව අරය සම්බන්ධ කරගෙන අරය වැඩි අයගේ තමයි බන්ධන දිග වැඩි වෙන්නේ. ඊට පස්සේ ඒ අයගේ ක්‍රමානුකූලව විචලනය කරන්න බොන්ඩ් ඕඩර්. මේකේ ක්‍රමය එතනත් යොදා ගන්න පුළුවන්. මෙතනින් ප්‍රශ්න එන්න පුළුවන් එක්සෑම් එකට විතරද. ඊළඟට මම දීලා තියෙන ප්‍රශ්නයක් පස්වෙනි ප්‍රශ්නය NO NO2 ඒ වගේම නයිට්‍රේට නයිට්‍රයිට NO2 නේ. මේ ප්‍රශ්නේ කරන්න බලන්න පස්වෙනි ප්‍රශ්නයට අදාළ උත්තරේ ගන්න බලන්න ඉක්මනට. නයිට්‍රේටය නයිට්‍රයිටය නයිට්‍රජන් ඩයොක්සයිඩ් දීලා තියෙන්නේ. පස්වෙනි ප්‍රශ්නේ ඉක්මනට කරමු. මේ අපි කතා කරපු දැනුම යොදාගෙන පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න. එතකොට අපේ ප්‍රශ්නෙට අදාළව යද්දි මුලින්ම ඇඳ ගන්න ඕන විශ්වවිද්‍යාලය. මේගොල්ලෝ ගැන අපි ඇඳා. බොන්ඩ් ඕඩර් හොයන්න. 4 බෙදීම 3යි. 3 බෙදීම 2යි. NO2 වල දිත්ත බන්ධන තියෙන විශේෂ අවස්ථාවක් තනි ඉලෙක්ට්‍රෝන වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙන ප්‍රභේදයක් 4 බෙදීම 2යි 2. එහෙනම් බොන්ඩ් ඕඩර් වැඩිම NO2 ගේ තමයි බන්ධන දිග අඩුම වෙන්නේ. ඊට වඩා වැඩි වෙනවා නයිට්‍රේටයි වැඩිම වෙන්නේ බොන්ඩ් ඕඩර් අඩුම නයිට්‍රයිටයි. උත්තරේ ඉන්නේ මොකද්ද? බොන්ඩ් ඕඩර් වැඩිම 2 තමයි අඩුම. ඊට පස්සේ 1.5 ඉන්න NO2 මයිනස් වැඩිම වෙන්නේ A ගේ නයිට්‍රේටය 1.33 අඩුම බොන්ඩ් ඕඩර් ආගේ. හරි නේද? එහෙම නේද ඉන්නේ? පැහැදිලිද?
දෙවෙනි ප්‍රශ්නය බලන්න. නයිට්‍රේටය ඇමෝනියා නේද? ඩයිනයිට්‍රජන් ට්‍රයොක්සයිඩ් NO2 ප්ලස් ඔය කට්ටියගේ නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවය විචලනය වන අණුපිළිවෙල අහන්නේ. කියන්නේ නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවය වැඩි වෙන අණුපිළිවෙල. විද්‍යුත් ඍණතාවයේ විචලනය පිළිබඳ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. අපි කොහොමද ඔය ප්‍රශ්නෙට අදාළව හිතන්නේ? කරුණු කීපයක් ගැන කතා කරන්න ඕන. දැන් අපි ඊළඟ කතා කරන අපේ දෙවන ප්‍රශ්නයට අදාළව කෙටි ක්‍රම මොනවද තියෙන්නේ අපට ඉගෙන ගන්න. විද්‍යුත් ඍණතාවය ගණිත ABCD ප්‍රශ්න සඳහා මේකේ අර්ථ දැක්වීම පවා ඇවිල්ලා තියෙනවා. විද්‍යුත් ඍණතාවයේ අර්ථ දැක්වීම මොකද්ද? බන්ධනයක පවතින පරමාණුවක් මගින් බන්ධන ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමේ හැකියාවට අපි කියනවා විද්‍යුත් ඍණතාවය කියලා. හොඳට මතක තියාගන්න. කාබන් හයිඩ්‍රජන් බන්ධනයක් නම් මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන බන්ධනය හදන්න දායක වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව තමයි පරමාණුවක් විතර තියෙන විද්‍යුත් ඍණතාවය කියන්නේ. බන්ධනවල නැති බන්ධනවලට සහභාගී නොවු ප්‍රසර වලට මේක අදාළ නැහැ. මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ දෙකෙන් කාටද ඇද ගන්න පුළුවන් කියන හැකියාව. ඒකට විද්‍යුත් ඍණතාවය වැදගත් වෙනවා. මෙයා 2.5 මෙයා 2.1. එතකොට විද්‍යුත් ඍණතාවය වැඩි කාබන් දෙසට ඇද ගන්නවා. එතකොට මෙයා ඍණ එකක් වෙනවා මෙයා ධන එකක් ලැබෙන ඔක්සිකරණ අංකය ගත්තොත්. එතකොට මේ විද්‍යුත් ඍණතාවය පිළිබඳව ප්‍රශ්න අපට එක එක විදිහට එන්න පුළුවන් සරලම ආකාරය තමයි මූලද්‍රව්‍ය පරමාණු වල විද්‍යුත් ඍණතාවය විචලනය වෙන විදිහ අහන්න පුළුවන්. එතකොට මූලද්‍රව්‍ය පරමාණු වල විද්‍යුත් ඍණතාව විචලනය පිළිබඳව ප්‍රශ්නයක් ආවොත් අපිට ඒකට උත්තරේ ගන්න වෙන්නේ ලයිනස් පෝලින් පරිමාණයට අනුව තමයි ගන්න වෙන්නේ විචලනය. ඒකට ඉතින් ලයිනස් පෝලින් පරිමාණයට අනුව අගයන් මතක තියෙන්න ඕන. ඒකටත් අපි කෙටි ක්‍රමයක් දීලා තියෙන්නේ. අපි ගත්තොත් හයිඩ්‍රජන්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවර්. නිෂ්ක්‍රීය වායු බන්ධන හදන්නේ නැහැ. හැබැයි ක්‍රිප්ටන්, සෙනෝන්, රෙඩෝන් කියන 15 තුන් දෙනා බන්ධන හදනවා ඔක්සිජන් සහ ෆ්ලුවරින් එක්ක. හැබැයි හීලියම්, නියොන් කියන කට්ටිය බන්ධන හදන්නේ නැති හින්දා බන්ධනයක පවතින පරමාණුවක් කියන තැනීම බන්ධන ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ කතාව ඒගොල්ලොන්ට අදාළ වෙන්නේ නැහැ. කාණ්ඩය පහළට ගත්තොත් විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. ඒකට හේතුව තමයි කාණ්ඩය පහළට අරය වැඩි වුණා. අරය වැඩි වෙද්දී ඉලෙක්ට්‍රෝන ඇදගන්නේ කවුද? නෂ්ටියට තමයි ඉලෙක්ට්‍රෝන ඇදගන්න හැකියාව තියෙන්නේ. මොකද නෂ්ටිය හැදිලා තියෙන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි වලින්. නියුට්‍රෝන උදාසීනයි. ප්‍රෝටෝන ධනාරෝපිතයි. එතකොට ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන ඇදගන්න පුළුවන් වෙලා තියෙන්නේ නෂ්ටියට. එතකොට කාණ්ඩය පහළට යත්ම අරය වැඩි වෙනවා කියන්නේ නෂ්ටියට තියෙන දුර මොකද වෙන්නේ? නෂ්ටියට තියෙන දුර වැඩි වෙනවා. එතකොට නයි ගත්තොත් එහෙම මේ පරමාණු දෙකෙන් කාණ්ඩය පහළට යනකොට අරය වැඩි වීමත් එක්ක මොකද්ද වෙන්නේ? ඕනම එකක අරය වැඩි වීමත් එක්ක නෂ්ටියට තියෙන දුර වැඩි වීම හින්දා ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව අඩු වෙනවා. එහෙනම් විද්‍යුත් ඍණතාවය මොකද වෙන්නේ කාණ්ඩය පහළට? අඩු වීම සිද්ධ වෙනවා. මම මතක තියාගන්න කිව්වා එතන ගියා. හයිඩ්‍රජන් 2.1යි ලිතියම් 1යි මෙයා 0.9 ඔන්න අඩු වුණා. ආවර්තයේ වමේ සිට දකුණට යන්න අරය අඩු වෙනවා. එහෙනම් නෂ්ටියට තියෙන දුර අඩු වෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවය වැඩි වීම සිද්ධ වෙනවා. දෙවන ආවර්තය නම් 0.5න් 5ට වැඩි වීම සිද්ධ වෙනවා.
1.5 2 2.5 3 3.5 4 එක ටිකම 0.5 කෙලවරේම දෙන්න එක එක අඩු වෙනවා. ඊට පස්සේ 0.3න් 3ට වැඩි වීම සිද්ධ වෙනවා. මේ ක්‍රමයෙන් ගත්තහම පොඩි ප්‍රශ්නයක් එනවා. මොකක්ද ප්‍රශ්න? නයිට්‍රජන්ගෙත් 3යි, ක්ලෝරින්ගෙත් 3යි. අපි කෙටි ක්‍රමයන්නේ. ඒකට මතක තියාගන්නකෝ ෆොන්කල් කියලා. ෆොන්කල් කියන්නේ ඉන්න විද්‍යුත් ඍණතාවයේ වැඩිම 4 දෙනා අණු පිළිවෙල. එහෙනම් මතක තියාගන්න නයිට්‍රජන්ගේ වැඩි විද්‍යුත් ඍණතාවය ක්ලෝරින්ට වඩා. මොකද මේ අගයන් දීලා තියෙන්නේ මතක තියාගන්න පහසු වෙන්න. ඇත්තම අගයන් ගත්තොත් මේක 3.1 ගානක් මේක 3.06ක් විතර. එතකොට එයා වැඩි. එහෙනම් NCl3 කියලා බන්ධනයක් හැදුවොත් මොකද වෙන්නේ? මෙයා තමයි නයිට්‍රජන් තමයි ඉලෙක්ට්‍රෝන ඇද ගන්න. ඒ වගේම තව අවුලක් තියෙනවා හයිඩ්‍රජන්ගේ 2.1යි ෆොස්ෆරස්ගේ 2.1යි. එතකොට මේ දෙන්න අතර බන්ධනයක් හදනවා. ෆොස්ෆීන් වායුව PHT. මේකෙන් ඍණදාන වෙන්නේ කවුද? කවුද ඉලෙක්ට්‍රෝන ඇද ගන්න? මතක තියාගන්න පහළ ඉන්න ෆොස්ෆරස් තමයි ඇද ගන්න. ෆොස්ෆරස්ගේ ටිකක් වැඩි මෙයාට සාපේක්ෂව. කාබන් සල්ෆර් දෙන්නගේ 2.5 හැබැයි ඒ දෙන්න සාසංජ බන්ධන හදනවද? කාබන් ඩයිසල්ෆයිඩ් එක ගත්තොත් එහෙම අයනික. නම් අපිට එතනට අවශ්‍ය වෙන්නේ. එතකොට අපි එක ආකාරයක් කතා කරා මූල ද්‍රව්‍ය පරමාණු දුන්නාම විද්‍යුත් ඍණතාව විචලනය වෙන විදිහ. ආයේ තව අහන්න පුළුවන් මුහුම් කරන අවස්ථාව වෙනස් කරලා. එකම කාබනික සංයෝග ශ්‍රේණියක් දුන්නොත් ඇල්කේන ඇල්කීන ඇල්කයින ඒ පරමාණුව එතකොට කාබන් වල මුහුම් කරන අවස්ථාව ගන්න ඕන. මුහුම් කරන අවස්ථාව අනුව වෙනස් වෙනවා විද්‍යුත් ඍණතාවය. අපි ගත්තොත් එහෙම මුහුම් කරන අවස්ථාව Sp වල තමයි මුහුම් කරන අවස්ථාව වැඩිම වෙන්නේ. Sp හේතුව මොකද්ද? S ලක්ෂණ මේ පැත්තට වැඩි වෙනවා. Sp වල S ලක්ෂණ තියෙන්නේ 125යි 4න් 1යි. මෙතන S3යි 3න් 1යි. මෙතන 150ක් තියෙනවා. දැන් හොඳට මතක තියාගන්න S ලක්ෂණ වැඩි වෙනකොට මොකද වෙන්නේ? S ලක්ෂණ වැඩි වෙනකොට පරමාණු කුඩා වෙනවා. S ගෝලාකාර කාක්ෂිකයේ කුඩා වෙන අරය අඩු වෙනවා. අරය අඩු වෙනවා කියන්නේ විද්‍යුත් ඍණතාවය ඉලෙක්ට්‍රෝන ඇද ගැනීම වැඩි. එහෙනම් උදාහරණයක් ගත්තොත් ද්විත්ව බන්ධන තියෙන සංයෝගවල තමයි විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්නේ. ද්විත්ව බන්ධනයේ වලට වඩා අඩු වෙනවා. බන්ධන තියෙන ඒවායි තමයි අඩුම වෙන්නේ. ඒ වගේම තව අහන්න පුළුවන් අවස්ථාවක් තමයි ආරෝපණ තියෙන කොටස් දුන්නාම ආරෝපිත ආයන ආරෝපණ තියෙන ප්‍රභේදات එක දුන්නා. ආරෝපණ සහිත ප්‍රභේද ගත්තොත් ධනාරෝපණයක් තියෙනවා නම් ඒ ධනාරෝපණය තියෙන එක්කෙනාගේ තමයි විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්නේ. මොකද ඉලෙක්ට්‍රෝන ඇදගන්නේ ධනාරෝපණයක් තියෙනවා ඉලෙක්ට්‍රෝන ඇදගන්න වඩා අපහසුයි. උදාසීන ආරෝපණයක් නැති කෙනා තමයි මැද ඉන්නේ. ඍණාරෝපණයක් තියෙනවා නම් තමයි අඩු වෙන්නේ. අපි ඔක්සිජන්ගේ පරමාණු සැලකුවොත් එහෙම ඔක්සිජන් පරමාණු ඔක්සිජන් ධන අයනය තමයි වැඩිම වෙන්නේ. අඩුම වෙන්නේ ඔක්සිජන් ඍණ අයන සැලකුවොත්. ඒකට ඔය විදිහට අපිට ආරෝපණය එක්කත් ගන්න පුළුවන් විද්‍යුත් ඍණතාවය විචලනය වෙන විදිහ. තව අපිට ඔක්සිකරණ අවස්ථාව සලකන්නත් වෙනවා. එතකොට ඊළඟ පොයින්ට් එක අපි කතා කරන්නේ ඔක්සිකරණ අවස්ථාවත් එක්ක ඔක්සිකරණ අංකයත් එක්ක කොහොමද විද්‍යුත් ඍණතාවය කියන්නේ. ඔක්සිකරණ අංකය වැඩි වෙනවත් එක්කම විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ආම්ලිකතාවයත් වැඩි වෙනවා ඔක්සිකරණ අංකය වැඩි වෙනවා. ඒ ಗುಣ පොඩ්ඩක් ඒවත් ඔළුවේ තියාගන්න. මොකද MCQ ප්‍රශ්න වලට තාමත් වැදගත් අපට ඒවා. එතකොට අපේ ප්‍රශ්න ගත්තොත් එහෙම අපි අපේ ප්‍රශ්නේම අපි කතා කරමු.
නයිට්‍රජන් සම්බන්ධනේ. එහෙනම් නයිට්‍රජන්ගේ උතන තියෙන අවස්ථාව වලින් ඔක්සිකරණ අවස්ථාව අඩුම වෙන්නේ ඍණ 3 ඉන්න ඇමෝනියා වල නයිට්‍රජන්ගේ ඍණ 3යි ඔක්සිකරණ අංක. මම මොන ඔක්සිකරණ අංකය හොයන කෙටි ක්‍රම සිලබස් එකෙන්ම කතා කරලා තියෙනවා කලින්. පස්සේ ඉන්න අය තමයි ධන 3 ඉන්නවා N2O3. අන්න බලන්න ඊළඟට ධන 5 ඉන්න දෙන්නෙක් දීලා තියෙනවා. නයිට්‍රේටයේත් නයිට්‍රජන් මත ධන 5යි ඔක්සිකරණාංකය. ඒ වගේම NO2 ධනගෙත් නයිට්‍රජන් මත ධන 5යි. අපි ගත්තොත් ලුයිස් ලියුහොටි වෙලා තියෙන දේ බලන්න. ඔක්සිකරණ අවස්ථාව සමානයි දෙන්නගේ නයිට්‍රජන් මත තියෙන්නේ මොකද්ද? ධනාරෝපණ. එහෙනම් මොකද්ද වෙන්නේ? ඉන්න අනිත් පරමාණු පොඩ්ඩක් බලන්න. මොකද මේ නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන ඇද ගන්නවා නම්නේ එයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්නේ. එහෙනම් බලන්න එයා ළඟ ඉන්න කට්ටිය. ඔක්සිජන් ඍණාරෝපණ දෙකක් ඉන්නවා. මේ ඍණ දෙන්න බාධාවක් මෙයාට ඉලෙක්ට්‍රෝන ඇද ගන්න. මොකද ඒ ඍණ ආරෝපණ විසින් ඒ ඇද ගන්නා ඉලෙක්ට්‍රෝන වලට පොඩි විකර්ෂණයක් දෙන්න හැකියාවක් තියෙනවා. එහෙනම් NO2 ධනවල තමයි වැඩි වෙන්නේ. ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද ඔක්සිකරණ අවස්ථාවත් සමානයි තියෙන ආරෝපණත් දන්න. එහෙනම් අර එයා ළඟ ඉන්න පරමාණු අපි පොඩ්ඩක් සලකලා බලන්න උනා. එතකොට අපිට තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ බෝරෝන්, ක්ලෝරින්, සල්ෆර්, හයිඩ්‍රජන්, හීලියම් කියන අයගේ පරමාණුක අරයන් විචලනය. එතකොට අපි අරයන් වර්ග දන්නවා සාසංජාරය, වැන්ඩර්වාල් අරය. අපි පොඩි ෂෝට් නෝට්ස් දීලා ඇත්තේ. එතකොට මේකට අදාළව අපි අරයන් විචලන ගත්තොත් එහෙම මම මුලින්ම ලියා ගන්නකො මූල රටි ටික. අපිට ඉන්න අය රවුන්ඩ් කරගමු අපි. අපිට සංසන්දනය කරන්න තියෙන පරමාණුකාරයන් හයිඩ්‍රජන්, හීලියම් ආයෙ දීලා තියෙනවා බෝරෝන්, ක්ලෝරින්, සල්ෆර්නේ. ඔය කට්ටියක දැන් පරමාණුකාරයන් අපිට කතා කරන්න තියෙන්නේ. අපි දන්න දේ තමයි කාණ්ඩයේ පහළට පරමාණුකාරය වැඩි වෙනවා කාණ්ඩයේ පහළට. අපෙන් ඇහුවොත් ඇයි කාණ්ඩයේ පහළට පරමාණුකාරය වැඩි වෙන්නේ? වගන්ති ප්‍රශ්න වලට දැනගන්න ඕනේ හේතුත් එක්ක. අරයන් කාණ්ඩයේ පහළට යද්දි වැඩි වෙන්නේ ඇයි? කාණ්ඩයේ පහළට යද්දි ශක්ති මට්ටම් ගණන වැඩි වෙනවා. ශක්ති මට්ටම් ගණන වැඩි වෙද්දී නෂ්ටයට තියෙන දුර වැඩි වෙනවා. නමුත් කාණ්ඩයේ පහළට යද්දී නෂ්ටයේ තියෙන ප්‍රෝටෝන ගණන වැඩි වෙනවා. පරමාණු ක්‍රමාංකයට සමාන ප්‍රෝටෝන ගණනක් තියෙනවා. එතකොට පරමාණු ක්‍රමාංකය වැඩි වෙද්දී වෙන දේ මොකක්ද? පරමාණු ක්‍රමාංකය වැඩි වෙද්දී නෂ්ටයේ ආරෝපණය වැඩි වෙනවා කියන්නේ නෂ්ටික ආරෝපණය වැඩි වෙනවා කියන්නේ ඒක මොකද්ද කරන්නේ? ඒක අරය අඩු කරන්න උදව් කරනවා. උඩ මෙයා අරය වැඩි කරන්න try කරනවා. මෙයා අරය අඩු කරන්න try කරනවා. නමුත් මෙයාගේ බලපෑම ගොඩාක් වැඩි ශක්ති මට්ටම් ගන්න වැඩි වීම හින්දා සිද්ධ වෙන බලපෑම ගොඩක් වැඩි. ඒකින්ද කාණ්ඩයේ පහට අරය වැඩි වෙනවා. මෙන්න මේ විදිහට නාස්තික ආරෝපණයේ වැඩිවීමෙන් සිදුවන බලපෑමට වඩා ශක්ති මට්ටම් ගන්න වැඩිවීම හින්දා අරය වැඩි වෙන්න තියෙන බලපෑම වැඩිවීමට අපි නමක් කියනවා මොකද්ද? නිවාරක ආචරණය. එතකොට මේ නිවාරක ආචරණයේ හින්දා තමයි කාණ්ඩයේ පහළට යන්නේ. අරය වැඩිවීම සිද්ධ වෙන්නේ. ආවර්තයක වමේ සිට දකුණට යත්ම අරය මොකද වෙන්නේ? අරය අඩුවීම සිද්ධ වෙනවා. හේතුව තමයි ශක්ති මට්ටම් ගණන නියතයි. නමුත් පරමාණු ක්‍රමාංකය වැඩි වෙනවා කියන්නේ නෂ්ටයේ තියෙන ප්‍රෝටෝන ගණන වැඩි වෙනවා. නෂ්ටික ආරෝපණය වැඩි වීම හින්දා තමයි ආවර්තයේ වමේ සිට දකුණට
අරය අඩු වෙන්නේ. එතකොට අරය වැඩිම වෙන්න ඕනේ කාණ්ඩයේ 15 ඉන්න අයගේ 15 ඉන්නේ මේ දෙන්න. ඒ දෙන්නගෙන් අරය වැඩිම කවුද? සල්ෆර්. සල්ෆර් තමයි එහෙනම් වැඩිම. ඊට පස්සේ ක්ලෝරින්, ඊට පස්සේ උඩාවර්තේ ඉන්න බෝරෝන්, ඊට පස්සේ කවුද? හීලියම් තමයි අඩුම. ඊට පස්සේ හයිඩ්‍රජන්. මේ පැත්තට යනකොට අඩු වෙනවනේ. හීලියම්. හරි ලේසි ප්‍රශ්නයක්. ආයේ අපට අරයන් විචලන අහන්න පුළුවන් ආරෝපණ තියෙන ප්‍රභේදවල. උදාහරණයක් ගත්තොත් එහෙම සෝඩියම් ධන, මැග්නීසියම් ධන 2, ඇලුමිනියම් ධන 3. අපි ළඟ ඉන්න සෙට් එකම ගමු නියෝන්, ක්ලෝරින් ඍණ, ඔක්සිජන් ඍණ 2. ආරෝපණ තියෙන ප්‍රභේදවලත් අරයන් විචලන අපෙන් ඇහුවොත් එහෙම මොකක්ද අපි කරන්නේ? එතකොට ආරෝපණ තියෙන ප්‍රභේදයක ඇහුවහම අපි දන්න දේ තමයි ධන ආරෝපණය වැඩි වෙනායි කියන්නේ මොකක්ද? ධන ආරෝපණය වැඩි වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමට තියෙන හැකියාව වැඩි වෙනවා. එතකොට අරය අඩු වෙනවා. එහෙනම් ධන ආරෝපණ ප්‍රබලතාවය වැඩිවත්ම මොකද වෙන්නේ? අරය අඩු වීම සිද්ධ. එහෙනම් අරය අඩුම ඇලුමිනියම් ධන 3. ඊට පස්සේ මැග්නීසියම් ධන 2. පස්සේ සෝඩියම් ධන වල. ඊට පස්සේ නියෝන් වල ඍණ ආරෝපණය වැඩිවත්ම අරය වැඩි වෙනවා. එහෙනම් ක්ලෝරින් ඍණ, ඔක්සිජන් ඍණ 2. හැබැයි මෙහෙම ආරෝපණ අණුපිළිවෙලට අපට සලකන්න පුළුවන් වෙන්නේ මොන වුණොත්ද? මේ හැමෝම සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද හින්දා. දැනට අපේ එක්සෑම් එකේ මෙහිම ආරෝපණ වලින් ආපු ප්‍රශ්න ඔක්කොම දීලා තියෙන්නේ සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේදවල. එහෙම නොවුනොත් වෙන විදිහට අපි කතා කරලා තියෙනවා. 90ක් දැනට ප්‍රශ්න එන්නේ මේ සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද වලින් විතරයි. මොකද මේ හැමෝගෙම ඉන්නේ නියෝන්ට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක්. ඇලුමිනියම් ඉලෙක්ට්‍රෝන 3ක් ඉවත් කරාම, මෙයා ඉලෙක්ට්‍රෝන 2ක් ඉවත් කරාම, මෙයා ඉලෙක්ට්‍රෝන 1ක් ඉවත් කරාම, මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ලබා ගත්තාම හැමෝටම ඉන්නේ නියෝන්ට සමාන ඉලෙක්ට්‍රෝන ගණන. ඒතර අපිට අරය සම්බන්ධව පරමාණු වලට දෙන්න පුළුවන් ආරෝපණ තියෙන ප්‍රභේද වලට දෙන්න පුළුවන් අරයන් විචලන. ඒතකොට ඔය ආකාර දෙකෙන් තමයි අරය සම්බන්ධව ප්‍රශ්න යොමු වෙන්න ඉඩ තියෙන්නේ. අපි 4 වෙනියට කතා කරන පොයින්ට් එක තියෙන්නේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය සම්බන්ධව. එතකොට මේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයත් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියන්නේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියන්නේ අපි ශක්ති විද්‍යාව සම්බන්ධව කතා කරමු. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පියට තමයි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියන්නේ. රිසෝස් බුක් එකේ වදන්තියක් තියෙනවා ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය සමානයි ඍණ වාරයක් ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය. ඒකට හේතුවත් අපි සිද්ධාන්තවලදී කතා කරා. මුලින්ම අපි බලමු ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය. ඉලෙක්ට්‍රෝනයක් ගන්නකොට සිද්ධ වෙන ශක්ති හුවමාරු, ශක්ති වෙනස් වීම ගැන තමයි කතා කරන්නේ. කවුරු හරි කෙනෙක් ඉලෙක්ට්‍රෝනයක් දෙද්දී එයා ඉලෙක්ට්‍රෝනය ගන්න කැමති නම් මොකද වෙන්නේ? එයා ඉලෙක්ට්‍රෝනය ගන්න කැමති. එයා ශක්තිය මොකද කරන්නේ? ශක්තිය පිට කරනවා. කියන්නේ තාපය පිට කරනවා. තාපදායකයි. ඩෙල්ටා H ඍණාගයක්. එයාගේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පිය ඍණාගයක් වෙනවා. ඕනම කෙනෙක් කැමති ශක්තිය පිට කරන්න. හේතුව තමයි ශක්තිය අඩු වෙන්න තමයි ඕනම දෙයක් ස්ථායි වෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝනය ගැනීමට අකමැති නම් මොකද වෙන්නේ? එයා ගන්න අකමැති. එයා ගන්න කැමති නැත්නම් අපිට සිද්ධ වෙනවා බලෙන් ඉලෙක්ට්‍රෝනය දෙන්න. අපි විසින් ශක්තිය දීලා බලෙන් ඉලෙක්ට්‍රෝනය දෙනවා නම් එයා මොකද කරන්නේ? ශක්තිය අවශෝෂණය කරගන්නවා. ඒක අස්ථායි වෙනවා. ශක්තිය අවශෝෂණය කරන එක කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. ඩෙල්ටා H දාන්න.
එතකොට වෙන ප්‍රශ්නේ තමයි ධන ඍණ අගයන්ගෙන් තමයි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ එන්තැල්පි ශක්තිය ගැන කතා වෙන්නේ. එතකොට මෙතනට අදාළව අපි ප්‍රශ්නයකට ගියොත් එහෙම සිද්ධ වෙන දේ තමයි ධන අගයනුත් තියෙනවා ඍණ අගයනුත් තියෙන්න ඕන. එහෙනම් අපි බලමු මූල ද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන බන්ධුතා සංසන්දනය. අපි දෙවන ආවර්තයට යන්නම් මම. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ස්ථායීතාවය ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයයි ඉන්නේ. මෙයාගේ S දෙකම පෙරිලා. මෙයාගේ 3න් 1යි. මෙයාගේ 3න් 2යි. නයිට්‍රජන්ගේ 3න් 3යි. ක්ලෝරින්ගේ ඔක්කොම පෙරිලා. ක්ලෝරින්ගේ එකක් වෙනවා. නියොන්ගේ ඔක්කොම පෙරලා නිෂ්ක්‍රීය වායුවක් ඉන්නවා. මෙයාගේ සියල්ල පෙරලා තියෙනවා. එතකොට මෙතනින් ඉලෙක්ට්‍රෝනය ගන්න අකමැති කවුද? ඉලෙක්ට්‍රෝනය ගන්න අකමැති ඔක්කොම පෙරලා තියෙන නියොන් අකමැති. එහෙනම් නියොන් අකමැති නම් අපි බලෙන් තමයි ඉලෙක්ට්‍රෝනය දෙන්න වෙන්නේ. එහෙනම් එයාගේ ධනාගය අප විසින් ශක්තිය දීලා තමයි දෙන්නේ. ඊළඟට ගත්තොත් එහෙම දෙවන කාණ්ඩයේ NS2 වින්‍යාසය නැත්නම් 2s2 බෙරළියකට අදාළව නම් දෙකම පිරලා ඉන්නේ S උප මට්ටම. ඒකට යාලත් අපි විසින් ශක්තිය දීලා දෙන්න ඕන. ආයෙ මෙතන තව කෙනෙක් ඉන්නවා ගන්න අකමැති නයිට්‍රජන්. හේතුව තමයි එයාගේ අර්ධ පිරීම ස්ථායි හින්දා එයා කැමති නෑ ස්ථායි පිරීම නැති කරගන්න. එයාත් එහෙනම් අකමැති. වැඩියෙන්ම අකමැති වෙන්නේ නිෂ්ක්‍රීය වායුව. ඊට පස්සේ මෙයා අපිට එතකොට දැනගන්න ඕන අකමැති. මේගොල්ලෝ කියනවා දානාගය. මේගොල්ලෝ ගොඩාක් අකමැති ඉලෙක්ට්‍රෝන බන්ධතාවය ඉතාමත් අඩු. ඒගොල්ලෝ ගන්න අකමැති වීම හින්දා. ඊළඟට අනෙත් හැමෝම කැමති. ඒ අය කැමති වීමේ සම්භාවිතාව මොකද වෙන්නේ? ආවර්තය වමේ සිට දකුණට යත්ම. වමේ සිට දකුණට යත්ම සිද්ධ වෙන්නේ මොකද්ද? පරමාණුක අරය අඩු වෙනවා. අරය අඩු වෙද්දී නෂ්ටියට තියෙන දුර අඩුයි. නෂ්ටියට දුර අඩුයි. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම එහෙනම් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම වැඩි වෙනවා. එහෙනම් මෙයාගේ පිට කරන තාප ප්‍රමාණයට වඩා වැඩි තාප ප්‍රමාණයක් මේ පැත්තට යද්දී කාබන් ලගේ ඔක්සිජන් ලගේ වැඩි වෙනවා. එහෙනම් අපිට හිතෙනවා පළවෙනි ආවර්තයෙන් වැඩිම ෆ්ලෝරින් මේ පැත්තට යද්දී වැඩි වෙනවා. ෆ්ලෝරින්ගේ තව විශේෂ සිද්ධියක් සිද්ධ වෙනවා. ඒකත් ඊළඟට කතා කරමු. දැන් මේ පැත්තට යද්දී වැඩි වෙනවා. අපි පහළ කට්ටිය ගත්තොත් එහෙම නිෂ්ක්‍රීය වායුව අකමැති ධන ෆොස්ෆරසුත් කැමති අනිත් හැමෝමත් කැමති. දැන් මං කෝ ෆ්ලෝරින්ගේ විශේෂ දෙයක් වෙනවා කියලා. අපිට බැලුවහම නිකන් හිතෙනවා එහෙනම් ෆ්ලෝරින්ගේ තමයි ඉලෙක්ට්‍රෝන බන්ධතාවය වැඩිම වෙන්නේ කියලා. හැබැයි ෆ්ලෝරින් කියන්නේ කුඩා පරමාණුවක්. අපි කතා කරා එකක්. ෆ්ලෝරින් කියන්නේ කුඩා පරමාණුවක්. එයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි. පොඩි කුඩා පරමාණු අරයත් අඩුයි. ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් තියෙනවා. මෙතනට ඉලෙක්ට්‍රෝනයක් එද්දී ඉලෙක්ට්‍රෝන අතර සිද්ධ වන විකර්ෂණ බල වැඩි වෙනවා. එහෙනම් ක්ලෝරින්ට වඩා ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන බන්ධතාවය සිද්ධ වීමේ හැකියාව වැඩි. මෙයාගේ පිට කරන තාප ප්‍රමාණය මෙයාට සාපේක්ෂව වැඩි වෙනවා. ඒත් අරය වැඩි වුණාම අපිට හිතෙනවා මෙයාගේ අඩු වෙනවා කියලා මෙයාට වඩා. හැබැයි හොඳට මතක තියාගන්න ක්ලෝරින්ගේ අඩු වෙනවා ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි වීම හින්දා. ඊළඟට සිද්ධ වෙන ප්‍රශ්නයක් තමයි දෙවන කාණ්ඩය නිෂ්ක්‍රීය වායුව ධන කියන එක අපට අවුලක් නැහැ. ඔය ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ස්ථායි වීම. හැබැයි අර්ධ පිරීම තිබ්බ නයිට්‍රජන්ගේ ධනාගයක් වෙලා ෆොස්ෆරස්ගේ P උපමට්ටම් අර්ධවනේ පිරලා තියෙන්නේ. එහෙනම් ඇයි ෆොස්ෆරස්ගේ ඉලෙක්ට්‍රෝන බන්ධතාවය ඍණාගයක් වුනේ?
මේ දේ ලොකු ප්‍රශ්නයක්. ඒකට හේතුව මොකද්ද? නයිට්‍රජන් කියන්නේ දෙවන ආවර්තයේ කෙනෙක්. නයිට්‍රජන් දෙවන ආවර්තයේ නම් නයිට්‍රජන්ගේ තියෙන පාක්ෂික ශක්ති මට්ටමට සමාන උපමට්ටම් ගණනක් තියෙනවා. n දෙක නම් 2s 2p තමයි ආයි තියෙන්නේ. ෆොස්ෆරස් කියන්නේ තුන්වන ආවර්තය. එහෙනම් ෆොස්ෆරස්ගේ තියෙනවා තුනක් උපමට්ටම් 3s 3p 3d. එතකොට ඉලෙක්ට්‍රෝනයක් ගනිද්දි නයිට්‍රජන්ගේ ගන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝනය මේ p ගේ ආර්ධ පිරීම නැති කරගෙන ඉලෙක්ට්‍රෝනය ගන්න වෙනවා. මොකද වෙන පාක්ෂික නැහැ. s ඔක්කොම පිරලා p ටම ගන්න වෙනවා. හැබැයි ෆොස්ෆරස්ගේ ඉලෙක්ට්‍රෝනය ගනිද්දි මොකද්ද වෙන්නේ? ෆොස්ෆරස්ගේ p අර්ධව පිරලා තියෙන්නේ. හැබැයි හිස් d කාක්ෂික පහක් තියෙනවා. එහෙනම් a එන ඉලෙක්ට්‍රෝනය ෆොස්ෆරස්ගේ ගත්තොත් හිස් d කාක්ෂිකයට ලබා ගන්න පුළුවන්. මෙයාම ගන්න ඕන නැහැ. මෙයා ඉන්නවනේ හිස්සයි. හැබැයි නයිට්‍රජන්ගේ වෙන ඔප්ෂන්ස් නැහැ. අනිවාර්යයෙන්ම එන ඉලෙක්ට්‍රෝනය 2p විසින්ම ලබා ගත යුතුයි. ඒකයි මෙතන නයිට්‍රජන්ගේ ධනාගයක් වුණාට ඉලෙක්ට්‍රෝන බන්ධතාවය ෆොස්ෆරස්ගේ ඍණාගයක් වෙන්නේ. පැහැදිලිද? ඒ වගේම ගත්තොත් එහෙම ඔය පළවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධතාවයට මම පැහැදිලි කරේ. දෙවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධතාවයට. දෙවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධතාවය ඇති වෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් ගත්තට පස්සේ. ඔක්සිජන් වල දෙවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධතාවය කියලා හිතන්නකෝ. ඔක්සිජන් හි දෙවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධතාවය නම් මොකද්ද වෙන්නේ? ඔක්සිජන් වල එකක් අරගෙන ඔක්සිජන් ඍණ අනිත් එක තමයි මේ ඉලෙක්ට්‍රෝන බන්ධතාවයන් අර්ථ දක්වන්නේ වායුමය අවස්ථාවටම පමණයි. මේගොල්ලෝ හැමෝම කතා කරන්නේ වායුමය අවස්ථාවට අදාළව. දෙවෙනි ඉලෙක්ට්‍රෝන බන්ධතාවය ගත්තොත් එකක් අරගෙන ඉන්න තියෙන තැනට තව ඉලෙක්ට්‍රෝනයක් ගන්න අකමැති. එහෙනම් ඕනෑම කෙනෙක්ගේ මොකද වෙන්නේ? දෙවන ඉලෙක්ට්‍රෝන බන්ධතාවය අකමැති නම් ධනාගය. ඍණ ආරෝපණය තියෙන තැනට තමයි ඉලෙක්ට්‍රෝනය එන්නේ. ඍණ විකර්ෂක ඔය හේතුවත් එක්ක. ඒතර අපිට දීලා තියෙන ප්‍රශ්නේ අපිට කතා කරන්න තියෙන නයිට්‍රජන් ෆොස්ෆරස් ෆ්ලෝරින් ක්ලෝරින්. නයිට්‍රජන්ට පහලින් ඉන්නවා ෆොස්ෆරස්, ෆ්ලෝරින්ට පහලින් ඉන්නවා ක්ලෝරින්. ඔන්න ආවර්තාවගේ ඉන්න විදිය. මෙතනින් අකමැතිම නයිට්‍රජන් ආර්ධ පිරීම ස්ථායි හින්දා. එහෙනම් නයිට්‍රජන් තමයි ඉලෙක්ට්‍රෝන බන්ධතාවය වීමේ හැකියාව අඩු. කාණ්ඩයේ පහළට යද්දී ඊට පස්සේ මොකද වෙන්නේ? අරය වැඩි වෙනවා. අරය වැඩි වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන බන්ධතාවය අඩු වෙනවා. ෆොස්ෆරස් තමයි ඊළඟට අඩු. ෆොස්ෆරස්ට වඩා ක්ලෝරින්ගේ අරය අඩුයි. ක්ලෝරින්ට වඩා ෆ්ලෝරින්ගේ අඩුයි. හැබැයි අපි කිව්වා ක්ලෝරින්ට වඩා ක්ලෝරින්ගේ වැඩි වෙනවා කියලා මෙයාගේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණ හැකියාව හින්දා. එහෙනම් ඊළඟට ක්ලෝරින් ඊළඟට ෆ්ලෝරින් වැඩිම වෙන්නේ ක්ලෝරින් වල. හේතුව තමයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කුඩා පරමාණුවක් හින්දා ඒ හේතුවෙන් ෆ්ලෝරින්ට වඩා ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන බන්ධතාවය වැඩි වීම සිද්ධ වෙනවා. අපේ හතරවෙනි ප්‍රශ්නයට අදාළව ඔය විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. පස්වෙනි ප්‍රශ්නෙත් අපි දීලා තිබ්බේ ඉලෙක්ට්‍රෝන බන්ධතාවය සම්බන්ධවමයි. එතකොට ඉලෙක්ට්‍රෝන බන්ධතාවය ගැන පස්වෙනි ප්‍රශ්නේ දීලා තිබ්බේ බන්ධන දිග සම්බන්ධ ප්‍රශ්නයක්. ඒතකොට මේ ප්‍රශ්නේ අපි පළවෙනි ප්‍රශ්නේ යටතේම කතා කරා. දැන් මුල් ප්‍රශ්න පහ හරි කතා කරලා ඉවරයි. එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන 6 වෙනි ප්‍රශ්නය සෝඩියම් පොටෑසියම් මැග්නීසියම් කියන කට්ටිය ජලය සංප්‍රතික්‍රියාශීලීත්වය. 7 වෙනි ප්‍රශ්නය සෝඩියම් පොටෑසියම් මැග්නීසියම් ඒ කට්ටියගේම ද්‍රවාංක සංසන්දනය.
එතකොට අපිට ඔය 6 7 ප්‍රශ්න දෙකම අපිට S90 යටතේම කතා කරන්න පුළුවන් පොඩි සමරියක් විදිහට මම ඒක කතා කරන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ දීලා තිබ්බේ ජලය සමග ප්‍රතික්‍රියාශීලීත්වය. මේ කට්ටිය ප්‍රතික්‍රියා කරනවා නම් මේකට දායක වෙන්නේ ඉලෙක්ට්‍රෝන. අවුරුදු කෙනෙක් ප්‍රතික්‍රියා කරනවා කියන්නේ එක්ක ඉලෙක්ට්‍රෝන පිට කරනවා, එක්ක ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා, එක්ක ඉලෙක්ට්‍රෝන හොලේ තියා ගන්නවා. ඔය වගේ ඇති වෙන බන්ධන. එතකොට කාණ්ඩයේ පහළට ඉලෙක්ට්‍රෝන හැසිරවීමට තියෙන හැකියාව මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන බැඳලා ඉන්නේ නාස්ටියට. නාස්ටිය ධනාරෝපිතයි ඉලෙක්ට්‍රෝන ඍණ. නාස්ටිය ධනාරෝපිත නාස්ටිය ඉලෙක්ට්‍රෝන හොඳට බඳවගෙන තියාගෙන ඉන්නවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වලට හැසිරෙන්න තියෙන බාධාව තමයි නාස්ටිය. එහෙනම් පරමාණුකාරය අඩු වෙනවත් එක්කම ප්‍රතික්‍රියාශීලීත්වය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන හොඳට නාස්ටියට බැඳලා ඉන්නේ. එහෙනම් කාණ්ඩයේ පහළට යද්දී අරය වැඩි වෙන හින්දා ඉලෙක්ට්‍රෝන හැසිරවීමට තියෙන හැකියාව වැඩි වෙනවා. නාස්ටියට ඉලෙක්ට්‍රෝන වලට තියෙන දුර වැඩි. එහෙනම් අරය වැඩිවත්ම මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා. වමේ සිට දකුණට යත්ම අරය අඩු වෙනවා. ඒ වගේම නාස්ටික ආරෝපණයක් වැඩි වෙනවා. එතකොට ඔය දෙකම හින්දා අරය අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වෙනවා. එහෙනම් ඕකම ඉතින් අපට තේරෙනවා. අපට සිලබස් එකේ ප්‍රතික්‍රියාශීලීත්වය යටතේ කතා කරන්න තියෙනවා වාතය සමග ප්‍රතික්‍රියා හා ජලය සමග ප්‍රතික්‍රියා. අපි සිලබස් එකේ වාතය සමග ප්‍රතික්‍රියා යටතේ වාතයේ ඉන්නවා 78ක් නයිට්‍රජන් 20.9ක් ඔක්සිජන්. ඔය දෙන්නගේ ප්‍රතික්‍රියා යටතේ අපි කතා කරන්නේ. කාණ්ඩයේ පහළට ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙන හින්දා තමයි පළවෙනි කාණ්ඩේ හැමෝම ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩ් හැදුවේ. සෝඩියම් ඉඳන් පහළට ඉන්න අය ඔක්සයිඩ් වලට අමතරව පෙරොක්සයිඩත් හැදෙනවා. පොටෑසියම් ඉඳන් පහළට ඉන්න අය සුපරොක්සයිඩත් හැදෙනවා. ප්‍රතික්‍රියාශීලීත්වය ඔන කාණ්ඩයේ පහළට වැඩි වීම අනුව ඒක වුණා. ඉතින් S කොණයේ ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වෙන්නේ බෙරළිය. මේ පැත්තට යද්දි ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වෙනවා කාණ්ඩයේ පහළට වැඩි වෙනවා නම් ප්‍රතික්‍රියාශීලීත්වය අඩුම ඉන්නේ මේ බෙරළිය. ඉතින් හරිනේ. බෙරළියෙන් ගත්තොත් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරේ රත් කරාම මැග්නීසියම් රත් කරාම ඔක්සයිඩ් විතරයි හදන්නේ. මේ හැමෝම මේ කට්ටිය නම් රත් නොකරම ඔක්සයිඩ් හදනවා. පහළට යද්දි ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙන හින්දා බේරියම් ඉඳන් පහළට එන අය පෙරොක්සයිඩත් හදනවා. ඒක හැබැයි අපේ රිසෝස් රූපිකේ නිර්දේශය දීලා නැහැ. ඊට පස්සේ ජලය සමග ප්‍රතික්‍රියා ගත්තොත් පළවෙනි කාණ්ඩේ හැමෝම ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි නිසා සිසිල් ජලය, උණු ජලය, කුමාලය කියන හැමෝම එක්ක ප්‍රතික්‍රියා කරනවා. නමුත් ප්‍රතික්‍රියාශීලීත්වය ආවම බෙරළියෙන් ප්‍රතික්‍රියා කරන්නේ කුමාලය එක්ක විතරයි. කාණ්ඩයේ පහළට ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙන හින්දා මැග්නීසියම් කුමාලයට අමතරව උණු ජලයේ එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඉතින් කාණ්ඩයේ පහළට ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙන හින්දා මේ හැමෝම සිසිල් උණු කුමාලය කියන හැමෝම එක්ක ප්‍රතික්‍රියා කරනවා. අපි දැක්කා කුමාලය සමග ප්‍රතික්‍රියා යටතේදී ලැබෙන්නේ දෙවන කාණ්ඩයගේ ඔක්සයිඩය. මැග්නීසියම් කුමාලය එක මැග්නීසියම් ඔක්සයිඩ් හැබැයි උණු ජලයත් එක්ක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. හැබැයි පළවෙනි කාණ්ඩේ හැමෝම සිසිල් උණු කුමාලය මොනවද දැම්මත් වෙන්නේ ජලයට හයිඩ්‍රොක්සයිඩය හයිඩ්‍රජන් පීඑස් කොනුවේ තියරි යටතේ කතා කරා මේව කෙටියෙන්ම. මොකක්ද හේතුව? පළවෙනි කාණ්ඩේ අය කුමාලය එක්ක ප්‍රතික්‍රියා කරද්දී හයිඩ්‍රොක්සයිඩයම තිබිලා දෙවන කාණ්ඩයේ කුමාලය එක්ක ප්‍රතික්‍රියාවලදී හයිඩ්‍රොක්සයිඩය නැතුව ඔක්සයිඩය දක්වා ලැබිලා තියෙනවා. ඔක්සයිඩය ලැබිලා තියෙන හේතුන් කන. හේතුව තමයි තාප ස්ථායීතාවය. දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ තාප අස්ථායි, ඔක්සයිඩය හා ජල වාෂ්ප බවට පත්. අපි කතා කරා තාප ස්ථායීතාවයේ කෙටි ක්‍රමයක. මම විද්‍යුත් රසායනික ශ්‍රේණිය මගින් කෙටි ක්‍රමයක් කියා දුන්නා තාප වියෝජනයට.
ගුවා විදුර සංශ්ලේෂණයේ මැද අය දෙවන කාණ්ඩයේ කට්ටිය ඩීගොනුයි සෙට් එකකුයි ඔක්සයිඩය දක්වා ඕනෑම සංයෝගයක් තාප වියෝජනයේදී පත් වෙනවා. ඒකයි මේගොල්ලෝගේ ඔක්සයිඩය ලැබෙන්නේ. හැබැයි පළවෙනි කාණ්ඩයෙන් වියෝජනය වුණේ බයිකාබනේට, නයිට්‍රේට, ක්ලෝරේට, ඔක්සයිඩ්, පෙරොක්සයිඩ්. අනිත් අය තාප වියෝජනය වෙන්නේ නැහැ පළවෙනි කාණ්ඩේ. එහෙනම් ඉතින් මේගොල්ලෝගේ හිමාලය දැම්ම කියලා හයිඩ්‍රොක්සයිඩ් එක තමයි ලැබෙන්නේ. තාප වියෝජනයක් සිද්ධ වෙන්නේ නැති. ඒතර අපේ ප්‍රශ්නේ අපෙන් මේ ප්‍රතික්‍රියා ජලය සමග ප්‍රතික්‍රියාශීලීත්වය සෝඩියම් පොටෑසියම් මැග්නීසියම් කියන කට්ටිය තමයි කතා කරන්න තියෙන්නේ. සෝඩියම් පොටෑසියම් මැග්නීසියම් කට්ටිය ප්‍රතික්‍රියාශීලීත්වය විචලනය වන විදිය අහලා තියෙන්නේ. කාණ්ඩයේ පහළට ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා නම් වැඩිම වෙන්නේ කවුද 15 වෙනි? පොටෑසියම්. ඊපස්සේ උඩ ඉන්න සෝඩියම්. සෝඩියම් වැඩිම වෙන්නේ 15 ඉන්න පොටෑසියම්. මේ දෙන්න සලකුවාම මේ පැත්තට යද්දි ආවර්තය මේ සිට දකුණට යද්දි පළවෙනි කාණ්ඩේ ඉඳන් දෙවෙනි කාණ්ඩයට යද්දි අඩු වෙනවා. සෝඩියම්ගේ වැඩි අඩුම වෙන්නේ මැග්නීසියම්. ඒක ඉතින් අපි දන්නවා ජලයක ප්‍රතික්‍රියා එක්ක මැග්නීසියම් ගත්තොත් සිසිල් ජලයක ප්‍රතික්‍රියා කරන්නේ. මෙයා ජලයේ දුවනවා මෙයා ගිනි ගන්නවා පුපුරනවා ජලයත් එක්ක ප්‍රතික්‍රියාවල. ඒකත් හිතද හැංගි. මැග්නීසියම් සිසිල් ජලයක ප්‍රතික්‍රියා කරන්නේ උණු හිමාලය එක්ක. බෙරලියන් සිසිල් උණු දෙන්නම එක්ක නෑ හිමාලය එක්ක විතරයි. එහෙනම් ඔන්න අපේ ඊළඟ ප්‍රශ්නේ හරි ප්‍රතික්‍රියාශීලීත්වය. ඒක දැන් මම උතන සිලබස් එකේ ප්‍රතික්‍රියාශීලීත්වය පොඩි වෙලාවක් ඇතුළත මතක් කරා කොහොම ඒවා නැවත බලා ගන්න අඩුපාඩු හදා ගන්න. ඊළඟට අහලා තියෙන්නේ ද්‍රවාංකය. මම මේවත් කෙටිම ක්‍රම වලින් තමයි ඔයගොල්ලන්ට කියා දුන්නේ. ද්‍රවාංක තාපාංක විචලන ප්‍රස්ථාර කෙටි නෝට්ස් ටිකක් දීලා ඇති. ඒ ටික නැවත බලා ගන්න. ද්‍රවාංකයටත් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කෙටියෙන්ම. ද්‍රවාංක තාපාංක වගේ භෞතික ගුණ ගත්තොත් S කොණයේ කට්ටියගේ රඳා පවතින මොනව මතද? මේගොල්ලෝගේ බැඳලා ඉන්න විදිය. ද්‍රවාංක තාපාංක වලට බලපාන මේගොල්ලෝ බැඳලා ඉන්න විදිය. දැන් මේගොල්ලෝ ලෝහ, මේගොල්ලෝ ක්ෂාර ලෝහ, මේගොල්ලෝ පාංශු ලෝහ. ක්ෂාර ලෝහ, ක්ෂාර පාංශු ලෝහ ගත්තොත් මේගොල්ලෝ ඉන්නේ ලෝහක බන්ධනය මගින්. එහෙනම් මේගොල්ලෝගේ භෞතික ගුණ ද්‍රවාංක තාපාංක දෘඪ බව රඳා පවතින ලෝහක බන්ධනය මත. ලෝහක බන්ධනය කියන්නේ මොකක්ද? ලෝහ පරමාණු ඒගොල්ලෝගේ බාහිර ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා හැදෙන ධන අයනත් එක්ක බැඳලා පවතින පද්ධතිය තමයි ලෝහක බන්ධනය කියලා කියන්නේ. ඒතර මේ ලෝහක බන්ධනය ප්‍රබල වෙන්නේ මොන වුණොත්ද? මේයාගේ ධන ආරෝපණය වැඩි වෙලා ඒ වගේම අරය අඩු වුණොත් තමයි ලෝහක බන්ධනය ප්‍රබල වෙන්නේ. ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් නිදහස් කරලා අරය අඩු වෙලා ඒ වගේම ආරෝපණය වැඩි වුණොත් ලෝහක බන්ධනය මම කියලා දෙනවා කෙටියෙන් මතක තියාගන්න Q බෙදීම R. ආරෝපණය බෙදීම R. Q ආරෝපණය වැඩි වෙන්න මොකද වෙන්නේ? අරය ආරෝපණය වැඩි වෙන්න ලෝහක බන්ධනය ප්‍රබල වෙනවා. අරය අඩු වෙන්න තමයි ලෝහක බන්ධනය ප්‍රබල වෙන්නේ. එහෙනම් කාණ්ඩේ පහළට ගත්තොත් පළවෙනි කාණ්ඩේ දෙවන කාණ්ඩේ පහළට කාණ්ඩේ පහළට ආරෝපණය නියතයක්. කාණ්ඩේ පහළට ගත්තොත් Q බෙදීම R සලකුවොත් Q නියතයි. පළවෙනි කාණ්ඩේ කට්ටිය ධන 1 විතරයි. දෙවන කාණ්ඩේ කට්ටිය ධන 2 විතරයි. නමුත් කාණ්ඩේ පහළට අරය වැඩි වෙනවා. එහෙනම් කාණ්ඩේ පහළට ද්‍රවාංක තාපාංක දෘঢ় බව වගේ භෞතික ගුණ වෙන්නේ මොකද? ද්‍රවාංක කාණ්ඩේ පහළට අඩු වීම සිද්ධ වෙනවා. පළවෙනි කාණ්ඩේ ඉඳන් දෙවන කාණ්ඩයට යද්දී ලෝහක බන්ධනය මොකද වෙන්නේ? ලෝහක බන්ධනය Q බෙදීම R. පළවෙනි කාණ්ඩේ ඉඳන් දෙවන කාණ්ඩයට යද්දී Q වැඩි වෙනවා ධන 1 ඉඳන් ධන 2ට. Rයත් අඩු වෙනවා. එහෙනම් පළවෙනි කාණ්ඩේ ඉඳන් දෙවන කාණ්ඩයට යද්දී ලෝහක බන්ධනය හොඳටම ප්‍රබල වෙනවා. ඒ කියන්නේ ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. ඒතර අපි ද්‍රවාංක විචලනය ගත්තොත් එහෙම වැඩිම වෙන්නේ මේ පැත්තට යද්දී වැඩි වෙනවා. මේ තුන් දෙනා කියන්නේ අපිට දීලා තියෙන්නේ සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්. එහෙනම් එතනින් වැඩි වෙන්නේ කාගේද? මැග්නීසියම්ගේ තමයි ද්‍රවාංකය වැඩිම වෙන්නේ. ඊට පස්සේ මෙතනින් අරය අඩු වෙන සෝඩියම්ගේ සෝඩියම් පොටෑසියම් දෙන්නගේම ආරෝපණය සමානයි නම් අරය වැඩි වෙන පොටෑසියම්ගේ තමයි ද්‍රවාංකය අඩුම වෙන්නේ. ද්‍රවාංකයේ වැඩිම මැග්නීසියම් ඊට පස්සේ සෝඩියම් අඩුම පොටෑසියම්. දැන් අපි කතා කරා මෙන්න ප්‍රතික්‍රියාශීලීත්වය යටතේ කතා කරා. ඊට පස්සේ ලෝහක බන්ධනය මත රඳා පවතින ගුණ විචලනය, ද්‍රවාංක විචලන, තාපාංක විචලන, දෘಢ බව විචලන මේ කෙටි ක්‍රමයෙන්ම ගන්න පුළුවන්. මෙහෙම තමන්ටම ආවේනික වෙච්ච කෙටි ක්‍රම හදා ගන්න.
හේතුව තමයි නැත්නම් උඹට විශාල නෝට්ස් ප්‍රමාණයක් එකතු වෙනවා මේව පාඩම් කරන්න. ඔයගොල්ලෝ දන්නවා ගිය පාර වෙච්ච දේ ෆිසික්ස් පේපර් එක ඉවරලා එක දවසයි කෙමිස්ට්‍රි පේපර් එකට තිබුණේ MCQ පේපර් එක. ඒතර ඕගොල්ලෝ කොහොමද මේ දවස ඇතුළත සිලබස් එකම බලාගන්නේ? එහෙම බලා ගන්න මේ වගේ ක්‍රම වලට යොමු වෙන්නම ඕන. ඒතර මම කලින් ඉඳන්ම කියන දෙයක් තමයි ඉනෝගනික් සිලබස් එකම පැය එකමාරකින් දෙකකින් කෙටි විවරණයක් ඕන. ඕගනික් පැය එකමාරකින් දෙකකින් කෙටි විවරණයක් ඕන. ඒ අපිත් එක්ක කියපු විදිහට මුලින් ඉඳන් වැඩ කරා නම් ඒ දේ දැන් මේ වෙනකොට හැදිලා තියෙන්න ඕන. ඒක නැතුව ඉස්සරහට වැඩ කරන්න අමාරුයි. මොකද සබ්ජෙක්ට්ස් අතර ગેප් එක අඩු වෙලා තියෙන දැන් එක්සෑම් වල. කලින් එක්සෑම් වල නම් ෆිසික්ස් ඉවර වෙලා කෙමිස්ට්‍රි වලට දවස් 4ක් විතර තිබුණා. ඒතර කාලයක් තිබ්බ බලා ගන්න. හැබැයි දැන් එහෙම ටයිම් එකක් නෑ. ඒතර මේ ප්‍රශ්නෙත් එක්ක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ කෙටි ක්‍රම යොදා ගන්න. දැන් මෙතනින්ම ඔක්කොම ප්‍රතික්‍රියාශීලීත්වය ලෝහක බන්ධනය මත රඳා වෙච්ච ಗುಣ ඔක්කොම එක තැන කතා වෙනවා. දැන් මම ඔයගොල්ලන්ට එක chart එකකින් අරන් ඇති S කොණේ ලක්ෂණ ඔක්කොම එක පොලේකට අරගෙන යන්න. S කොණේ ප්‍රතික්‍රියා සෙට් එකම එක තැනක තියෙනවා. ඒ කෙටි ක්‍රමම යොදා ගන්න. එතකොට ඊළඟ ප්‍රශ්නේ අපට දීලා තියෙන්නේ D ගොනුවේ ද්‍රවාංක විචලනයක් තමයි කතා කරන්න තියෙන්නේ. D ගොනුවේ සංයෝගවල ද්‍රවාංක විචලනය. ඒකේ අපට දීලා තියෙනවා ක්‍රෝමියම්, වැනේඩියම්, මැංගනීස්, සිංක්. ඔය කට්ටියගේ ද්‍රවාංක තාපාංක විචලනය. මම ඕගොල්ලන්ට දීලා තියෙන ෂෝට් නෝට්ස් වලත් තියෙනවා මේක. එතකොට අපි කතා කරලා තියෙනවා ඒ කොටසට අදාළව විචලනය වල හැඩය. දැන් අපි S ගොනුවේ ද්‍රවාංක තාපාංක විචලනත් මම ප්‍රස්තාර ෂෝට් නෝට්ස් කීපයකුයි ඒ වගේම එකටයි ලෝහක බන්ධනය වගේ පැහැදිලි කරගන්න විදියකුයි කරා. හැබැයි මෙතන මොකද්ද වෙන්නේ? D ගුණය ගත්තාම හැඩය මතකද? M හැඩ ඇති විදියට තමයි විචලනය වෙන්නේ. මෙහෙම තමයි ඔකේ M අකුර යන්නේ. ඔක පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන දේ තමයි ගොඩාක් අය මේක අඳිද්දි වරද්ද ගන්නවා. මොකද මේ කට්ටිය දැන් නිකන් M අකුරක් නෙමෙයි මෙතන එන්නේ. M අකුර ගත්තාම මෙතන පොඩ්ඩක් වැඩි වෙලා ඊට ටිකක් අඩු වෙලා ඊට පස්සේ මෙහෙම අඩු වෙලා තමයි යන්නේ. ඔන්න M අකුර නිකන් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙතන තාපාංක අවස්ථාවට ගත්තොත් එහෙම ඒකත් මෙහෙම ගිහිල්ලා මේක මීට වඩා පහළට ගිහිල්ලා තමයි මෙහෙම වැඩි වෙන්නේ. මේවා මම නෝට්ස් වල දීලා ඇති. එතකොට මේ M අකුරේ යටම ඉන්නේ මැංගනීස් කියලා මතක තියාගන්න කියලා ඇති. මෙතන සිංක් තමයි යටම ඉන්නේ. එතකොට මෙතන ද්‍රවාංක සම්බන්ධකයේ ප්‍රශ්නයක් එනවා. මැංගනීස්ට කලින් ඉන්නේ ක්‍රෝමියම්. ක්‍රෝමියම් නෙවෙයි වැඩිම, වැනේඩියම් තමයි වැඩිම. ඒකයි මෙතන මේ හැඩ කරේ. ගොඩාක් අය ගන්නවා වැඩිම වෙන්නේ ක්‍රෝමියම් කියලා නෑ. වැඩිම වෙන්නේ වැනේඩියම්. ඔන්න ඔය කතාව මතක තියාගන්න. එතනින්ම තමයි මම ප්‍රශ්නෙත් අහලා තියෙන්නේ. මේකේ මම charts ඔයගලන්ට එවන්නම්. එතකොට මෙතන වැඩිම වෙන්නේ කවුද? වැනේඩියම්. ඊට පස්සේ ක්‍රෝමියම්, ඊට පස්සේ මැංගනීස්, ඊට පස්සේ සිංක්. මේ හැඩ වලින් තමයි අත්‍තරම මේක මතක තියාගන්න වෙන්නේ. පැහැදිලිද? කතා කරමු ෂෝට් ඊළඟ ප්‍රශ්න දෙක දීලා තියෙන්නේ HF, SCl, SBr, HI ගේ බන්ධන ශක්තිය සම්බන්ධව. ඊට පස්සේ ක්ලෝරින්, බ්‍රෝමීන් ගේ බන්ධන ශක්තිය සම්බන්ධව. අපි බන්ධන දිග කොටසෙදි කතා කරා බන්ධන දිග වැඩි වෙද්දී බන්ධන ශක්තිය අඩු වෙනවා කියලා. පළවෙනියට HF, SCl, SBr, HI කාණ්ඩයේ පහළට හැලජනේ පරමාණුකාරය වැඩි වෙනවා. පරමාණුකාරය වැඩි වෙන හින්දා තමයි බන්ධන දිග වැඩි වෙන්නේ. පිළිවෙලට වැඩි වෙන්නේ. HF වලට වඩා SCl වල වැඩි, ඊට වඩා SBr වල වැඩි, ඊට වඩා HI වල වැඩි. ඒකෙන් තමයි මේ තුන් දෙනා ප්‍රබල අම්ල වෙලා මෙයා දුබල අම්ලයක් වුනේ.
ඊළඟට වන්දන ශක්තිය විචලනය අපි කතා කරන්න දීලා තියෙන්නේ දී පරමාණුක අණු වල. හැලජන වල දී පරමාණුක අණු F2Cl2 Br2 I2 ගේ තමයි වන්දන ශක්තිය පරමාණු ක්‍රමාංකය එක්ක නැත්නම් හැලජන ටික ගමු ක්ලෝරින් බ්‍රෝමීන් අයඩීන් ගේ වන්දන ශක්තිය විචලනය අහලා තියෙනවා. ඒතර අපි දන්නවා මේගොල්ලොන්ගේ ක්ලෝරීන්ට වඩා බ්‍රෝමීන්ගේ වන්දන දිග වැඩි, බ්‍රෝමීන්ට වඩා අයඩීන්ගේ වැඩි. මේ තුන්දෙනා නම් ඔය රටාවට වන්දන දිග වැඩි වෙද්දී ක්‍රමානුකූලව අඩු වෙනවා. ඒ තුන්දෙනා නම් ක්‍රමානුකූල රටාවක් දක්වනවා. හේතුව පරමාණුක අරය වැඩි වීම හින්දා වන්දන දිග වැඩි වෙනවා කියන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ෆ්ලුවරීන් ගත්තාම F අතර ෆ්ලෝරීන් අතර පරමාණු කුඩා හින්දා ඉලෙක්ට්‍රෝන ඝනත්වය ඉතාමත් වැඩි. පොඩි පරමාණුව ඇතුලේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන අතර ක්‍රියාත්මක වන විකර්ෂණ බල ගොඩාක් වැඩි වෙනවා තනදී. එයාගේ එතකොට ටිකක් අර අපි කලින් කතා කරපු ක්ලෝරීන්ගේ ගුණ විචලනය වගේම තමයි ක්ලෝරීන් පොඩ්ඩක් අපගමනය වෙනවා සම්මත රටාවේ. ඇත්තටම ඉන්න නම් ෆ්ලෝරීන්ගේ වැඩිම වෙන්න. හැබැයි ෆ්ලෝරීන්ගේ මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වීම හින්දා ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නිසා ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ බල වැඩි. ඒක හින්දා එයා අස්ථායි වෙනවා. එයා හොඳට මතක තියාගන්න බ්‍රෝමීන් අයඩීන් අතර අගයක් තමයි එයා තියෙන්නේ. බ්‍රෝමීන් අයඩීන් අතර තමයි F2 ඉන්නේ. එහෙනම් දී පරමාණුක අණු වල බන්ධන ශක්ති විචලන ගත්තොත් එහෙම අඩුම වෙන්නේ අයඩීන්, ඊට පස්සේ ෆ්ලෝරීන්, බ්‍රෝමීන්, වැඩිම වෙන්නේ ක්ලෝරීන්. රටාව මතක තියාගන්න. ඊළඟට අපිට තියෙන්නේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් කියන තුන්දෙනාගේ සජලන එන්තැල්පිය. සජලන එන්තැල්පිය කියන්නේ මොකක්ද? කලිනුත් කතා කරා. අද මේ ප්‍රශ්නයට අපි සජලනය කතා කරා. සජලනය මොකද්ද වෙන්නේ? සජලනය කියන්නේ මොකද්ද? අපි සෝඩියම්ගේ සජලනය ගත්තොත් සෝඩියම් අයනය එයාගේ ආරෝපණය බාහ්‍ය පෘෂ්ඨ වර්ගඵලයට ව්‍යාප්ත කරනවා. මේ විදිහට ජලයත් එක්ක බන්ධන හදාගන්න එක තමයි සජලනය. වැඩිපුර වැඩි ජලාන ප්‍රමාණයක් එක්ක මේ විදිහට බන්ධන බැඳෙනවා. මේක මොකද්ද? ද්විතීයික අන්තර්ක්‍රියා. ද්විතීයික අන්තර්ක්‍රියා කියන්නේ අණු අතර ඇතිවන අන්තරාණුක ආකර්ෂණ තමයි. අණු අතර සජලනය වැඩි වෙන්නේ මොන වුණොත්? සජලනය වැඩි වෙන්නේ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය වැඩි වුණොත්. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය වැඩි වුණොත් තමයි සජලනය වැඩි වෙන්නේ. ආරෝපණයේ වෙදීම පෘෂ්ඨික වර්ගඵලය. කියන්නේ අරයට සමානුපාතික. ආරෝපණය වැඩි වෙලා අරය අඩු වුණොත් තමයි පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය වැඩි වෙන්නේ, නැත්නම් සජලනය වැඩි වෙන්නේ. සජලනය වැඩි වුණොත් තව විචලනය වෙන එකක් තියෙනවා සජලනයත් එක්ක. සජලනය වැඩි වුණොත් විද්‍යුත් සන්නායකතාවය අපිට ඉනෝගනික් වල මේක කතා කරන්න තියෙනවා නිව් සිලබස් එකේ. විද්‍යුත් සන්නායකතාවය මොකද වෙන්නේ? විද්‍යුත් සන්නායකතාවය කියන්නේ මේ කැටායන ද්‍රාවණ හරහා විදුලිය සන්නායනය කිරීමට තියෙන හැකියාව. අපි දන්නවා විදුලිය ගෙන යන්න පුළුවන් ආකාර දෙකයි තියෙන්නේ. සචල ඉලෙක්ට්‍රෝන වගේම විදුලිය ගෙන එනවා, නැත්නම් අයන වගේම විදුලිය ගෙන එනවා. නම් මේ සෝඩියම් ක්ලෝරයිඩ් එක හිතන්න. සෝඩියම් අයන විදියට විදුලිය ගෙන එනවා නම්, කැටායන මගින් විදුලිය ගෙන එනවා නම් එයා සෝඩියම් අයනේ ජලයත් එක්ක හොඳට බැඳලා තිබ්බොත් මොකද වෙන්නේ? දැන් සෝඩියම් අයනේ සජලනය වෙලා නම් හොඳට සෝඩියම් අයනයට සජලනය වීම හේතුවෙන් අයන විදියට විදුලිය ගෙන යන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ සජලනය වැඩි වෙනවා කියන්නේ විද්‍යුත් සන්නායකතාවය අඩු වෙනවා. අපි මේ යටතේ කතා කරලා තියෙන්නේ පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ සජලනය හා විද්‍යුත් සන්නායකතාවය සංසන්දනය. ඒතර අපිට මේ ප්‍රශ්නයට අදාළව නම් අපිට කතා කරන්න තිබ්බේ මැග්නීසියම්, ඇලුමිනියම්,
සෝඩියම්. ලේසි ප්‍රශ්නේ. ආරෝපණයේ වැඩිම අරය අඩුම ඇලුමිනියම් ධන තුනේ තමයි පෘෂ්ඨික ආරෝපණ ඝනත්වයේ වැඩිම. එහෙනම් ඇලුමිනියම් එක තමයි සජලනයේ වැඩිම වෙන්නේ. ඊට පස්සේ මැග්නීසියම් ධන දෙක පෘෂ්ඨික ආරෝපණ ඝනත්වයේ වැඩි අඩුම වෙන්නේ. සෝඩියම් අයනය තමයි සජලනයේ අඩුම වෙන්නේ. සජලනයේ අඩුයි කියන්නේ විද්‍යුත් සන්නායකතාවය මේ පැත්තට සජලනය වැඩි වෙනවා. ඒ කියන්නේ විද්‍යුත් සන්නායකතාවය වෙනවා. අයන විදිහට විදුලිය ගෙන යාමට තියෙන හැකියාව විද්‍යුත් සන්නායකතාවය නම් ඒක අඩු වෙනවා. ඊළඟ ප්‍රශ්නය 12 වෙනි එක තාපාංක විචලනයක් දීලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ්, සිලිකන් ටෙට්‍රාක්ලෝරයිඩ්, H2S. තාපාංකය කොහොමද විචලනය වෙන්නේ කියලා තමයි අහලා තියෙන්නේ. අපි කතා කරලා තියෙනවා මේක අණු තියෙන්නේ. අණු වල නම් අපි දන්නවා තාපාංකයට බලපාන සාධක දෙක. අපි S ගුණුවේ කට්ටියගේ ද්‍රවාංක තාපාංක, D ගුණුවේ ද්‍රවාංක තාපාංක කතා කරේ නම් P ගුණුව සම්බන්ධ සංයෝග රාසංඛ්‍ය බන්ධන වල තියෙන ප්‍රභේදවල තාපාංකයට බලපාන සාධක දෙක මොකද්ද? තාපාංකය කියන්නේ මොකද්ද? ද්‍රවයක් වාෂ්පයක් බවට පත්වන උෂ්ණත්වය. ද්‍රව වාෂ්ප කරන්න අමාරු වෙන මොන වුණොත් මේගොල්ලන්ගේ මෞලික ස්කන්ධය බාර වැඩි නම් වාෂ්ප කරන්න අමාරුයි. ඒ වගේම ඉන්න අණු හොඳට එකිනෙකා හොඳට බැඳිලා ඉන්නවා නම් මොකද වෙන්නේ? ඒත් වාෂ්ප කරන්න අමාරුයි. පොඩි එකෙක් උඩ දානවා කියලා හිතන්න. ඌ බර වැඩි නම් උඩ දාන්න අමාරුයි. පොඩි එකා බර අඩු වුණාට කීප දෙනෙක් එක්ක අල්ලගෙන ඉන්නවනම් පොඩි උන් කීප දෙනෙක් අත් අල්ලගෙන ඉන්නවනම් ඌ උඩ දාන්න අමාරුයි. කියන්නේ අණුවන හොඳට බැඳිලා ඉන්නවනම්. කියන්නේ අන්තර් අණුක ආකර්ෂණ බල වැඩි නම් ඒ අපිට අමාරුයි වාෂ්ප කරන්න. දැන් තාපාංකය වැඩි වෙනවා. මේ සාධක මත තමයි තාපාංක ගන්නෙ. එතකොට කාබන් මේක නම් ඔයාලට භෞතික අවස්ථා හිතලත් ගන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් H2S සිලිකන් ටෙට්‍රාක්ලෝරයිඩ් මේ කට්ටියකින් මේ දෙන්නම් වාගේ මෙයා ද්‍රවයක්. එහෙනම් ඉතින් එයාගේ තාපාංකය වැඩි. එහෙම හිතන්න පුළුවන්. හැබැයි තර්කානුකූලව ටිකක් හිතමු. එහෙම ගත්තත් හරි උත්තරේ. සිලිකන් ටෙට්‍රාක්ලෝරයිඩ් ගත්තාම මෞලික ස්කන්ධය ගොඩාක් වැඩි වෙනවා අනිත් දෙකට සාපේක්ෂව. හේතුව 35.5 ඉන්න ක්ලෝරින්ලා 4 දෙනෙක් ඉන්නේ. හැබැයි මෙයා නිර්ද්‍රවීය. අපි ද්‍රවීය නිර්ද්‍රවීය බව දන්නව සිලබස් එකේම කතා කරන විදිය. එතකොට චතුස්තලීය අණුවක පිටත පරමාණු 4ම සමාන නම් නිර්ද්‍රවීය වෙනවා. පිටත 4ම සමාන වුණොත් විතර නිර්ද්‍රවීය වෙන්නේ. එක්කෙනෙක් හරි වෙනස් වුණොත් ද්‍රවීය වෙනවා. එතකොට මෙයා නිර්ද්‍රවීය වුණා. ඒ කියන්නේ අන්තරාණුක ආකර්ෂණ බලය තියෙන්නේ ප්‍රේරිත දීර්ඝ. කාබන් ඩයොක්සයිඩ් නිර්ද්‍රවීය. හැබැයි H2S ද්‍රවීය. අර නම් ඉතින් ද්විතීයික අන්තර්ක්‍රියාව අන්තරාණුක ආකර්ෂණ බල ප්‍රබල හින්දා H2S ගේ ඕන වැඩි වෙන්න. හැබැයි H2S ගේ වැඩි වෙන්නේ නැහැ ද්‍රවීය වුණත් හේතුව තමයි මෙයාගේ සිලිකන් ටෙට්‍රාක්ලෝරයිඩේ මෞලික ස්කන්ධය මේගොල්ලන්ට සාපේක්ෂව ගොඩාක් වැඩි. මේ දෙන්න සැලකුවාම මේ දෙන්න අතරින් ද්‍රවීය වන මෙයාගේ දීර්ඝව ද්විතීයික අන්තර්ක්‍රියාවකින් මේගොල්ලෝ ඉතින් ස්ථිර දීර්ඝයක් එනම් දීර්ඝවකින් තමයි බැලෙන්නේ. එහෙනම් එයාගේ ඊට වඩා වැඩි වෙනවා. හැබැයි කාබන් ඩයොක්සයිඩ් නිර්ද්‍රවීය හින්දා ඒගොල්ලෝ ප්‍රේරණයෙන් තමයි ද්‍රවණ ඇති කරගන්නේ. ප්‍රේරිත දීර්ඝ ද්විතීයික අන්තර්ක්‍රියාවකින් තමයි බැලෙන්නේ. එහෙනම් එයාගේ තමයි අඩුම වෙන්නේ. එහෙනම් මේ පැත්තට තාපාංකය වැඩි වීම සිද්ධ වෙනවා. ඊළඟ ප්‍රශ්න දෙක තියෙන්නේ සෝඩියම් කාබනේට්, පොටෑසියම් කාබනේට්, රුබීඩියම් කාබනේට් කියන කට්ටියගේ තාප ස්ථායීතාවයන්. ඊළඟ ප්‍රශ්නේ 14 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ
strontium carbonate, barium carbonate, sodium carbonate කියන කට්ටියගේ තාප ස්ථායීතාවයන් විචලනය වන විදිහක් තමයි අහලා තියෙන්නේ. හොඳ ප්‍රශ්නයක්. තාප ස්ථායීතාවයන් විචලනය වන විදිය. එතකොට තාප ස්ථායීතාවයන් විචලනය වෙනවා කියන්නේ ඔය කට්ටිය තාප වියෝජනය කරන්න වැඩි උෂ්ණත්වයකට රත් කරන්න ඕනේ. හැබැයි ඔය සම්බන්ධව මම ටිකක් සංකීර්ණව කතා කරන්න බලාපොරොත්තු වෙන ඔය ප්‍රශ්න දෙකටම අදාළව අපිට කිව්වොතින් අයනික සංයෝගන අපිට සංයෝග ආකාර දෙකකට එන්න පුළුවන් ප්‍රධානම අයනික සංයෝගයි සහසංජ සංයෝගය. අපි දන්නවා S ගුණුවේ බෙරිලියම් ක්ලෝරයිඩ් විතරයි සහසංජ අනිත් ඒවා අයනිකයි. ඒගොල්ලෝගේ දැන් අපිට දීලා තියෙන ප්‍රශ්න ඔක්කොම අයනික සංයෝග. අයනික සංයෝගයක් ස්ථායි වෙන්නේ මොන වුණොත්ද? අයනික ලක්ෂණ වැඩි වුණොත්. අයනික ලක්ෂණ වැඩි වුණොත් තමයි අයනික සංයෝගවල ස්ථායීතාවය වැඩි වෙන්නේ. අයනික ලක්ෂණ කියන්නේ කුඩා ඝන ගෝල ලෙස ඉන්න එක තමයි අයන කියන්නේ. කුඩා ඝන ගෝල ලෙස ඉන්නවා නම් මොන අයනික ලක්ෂණ වැඩි වෙනවා. සහසංජ සංයෝග වල මේ අදාළ සංයෝගයේ ස්ථායි වෙන්නේ සහසංජ ලක්ෂණ. ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන තමයි සහසංජ බන්ධන හදන්නේ. එතකොට හොඳට සහසංජ සංයෝගයක් ස්ථායි වෙන්නේ මොන වුණොත්ද? සහසංජ ලක්ෂණ වැඩි වුණොත්. සහසංජ ලක්ෂණ වැඩි වෙන්නේ මොන වුණොත්ද? විද්‍යුත් ඍණතාව වෙනස අඩු වුණොත් විද්‍යුත් ඍණතාව වෙනස වැඩි වුණොත් තමයි අයනික ලක්ෂණ වැඩි වෙන්නේ. විද්‍යුත් ඍණතාව වෙනස වැඩි වෙන ධන ඍණ ලෙස ද්‍රවණීකරණ ද්‍රවණ අතර වෙනස වැඩි. පරමාණු අතර විද්‍යුත් ඍණතාව වෙනස වැඩි වෙනවා. විද්‍යුත් ඍණතාව වෙනස අඩු වෙනවා. සහසංජ ලක්ෂණ වැඩි වෙනවා. ඒ වගේම අපි දන්නවා ද්‍රවණශීලීතාවය මම මෙතන සම්බන්ධ කරනවා. ද්‍රවණශීලීතාවය හොඳට ද්‍රවණීය වෙලා තිබ්බොත් ද්‍රවණශීලීතාවය වැඩි වුණොත් තමයි සහසංජ ලක්ෂණ වැඩි වෙන්නේ. එහෙනම් ද්‍රවණශීලීතාවය ගත්තොත් එහෙම ද්‍රවණශීලීතාවය අඩු වුණොත් තමයි අයනික ලක්ෂණ වැඩි වෙන්නේ. මම ප්‍රධානම වෙන මේ පොයින්ට් එකෙන් අපිට ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. කතා කරෙන්නෙම නැති කොටසක් ගොඩාක් අයට. ද්‍රවණශීලීතාවය කියන්නේ මොකක්ද? මොකක්ද මේ ද්‍රවණශීලීතාවය කියන්නේ? ද්‍රවණශීලීතාවය කියන්නේ කැටායනය මගින් එනේ විද්‍යුත් ධන කෙන කැටායනය මගින් ඇනායනයේ ඉලෙක්ට්‍රෝන වලාව අස්ථායි කිරීමට ඇති හැකියාව තමයි මේ කැටායනය මගින් ඇනායනයේ ඉලෙක්ට්‍රෝන වලාව අස්ථායි කිරීමට තියෙන හැකියාව තමයි ද්‍රවණශීලීතාවය කියන්නේ. ඒතර ද්‍රවණශීලීතාවය වැඩි වෙන එක නම් අයනික ලක්ෂණ අඩු වෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන වල අස්ථායි වෙන මේ ධන මගින් ඇනායනය ඍණ එහෙම ඉන්නවා කියලා හිතන්න. මෙන්න මෙයාව අස්ථායි කරන මේ ධන කෙනාවේ බලපෑම හින්දා මෙයාගේ ඉලෙක්ට්‍රෝන වල මෙයා දෙසට ආකර්ෂණය වෙලා අස්ථායි වෙනවා. මෙහෙම වෙන ක්‍රියාවලියට තමයි ද්‍රවණශීලීතාවය කියන්නේ. එහෙනම් ද්‍රවණශීලීතාවය වැඩි වෙන්නේ මොන වුණොත්ද? ද්‍රවණශීලීතාවය වැඩි වෙනවා කැටායනයේ ආරෝපණය වැඩි වුණොත්. දෙන්නගෙම ආරෝපණ වැඩි වුණොතින් ඇනායන කැටායන දෙකේම ආරෝපණ වැඩි වුණොතින් මොකද වෙන්නේ? ආකර්ෂණය වීම එකිනෙකාට වැඩි. ඒකට ඉලෙක්ට්‍රෝන වල අස්ථායි වීම වැඩි වෙනවා. ඒ වගේම අපි ගත්තොත් කැටායනේ අරය මොන වුණොත්ද? කැටායන අරය අඩු වුණොත් තමයි පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය වැඩි වෙලා හොඳට ඇදලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් කැටායනේ අරය අඩු වුණොත් තමයි ද්‍රවණශීලීතාවය වැඩි වෙන්නේ. ඇනායනයේ ඉලෙක්ට්‍රෝන වලාවට අස්ථායි වෙන්න පුළුවන් වෙන්නේ අරය මොන වුණොත්ද? ඇනායනයේ අරය කුඩා වුණොත් වෙන්නේ මොකද්ද? ඇනායනයේ ඉන්න ඉලෙක්ට්‍රෝන නෂ්ටියට හොඳට බඳවලා තියාගන්නවා. එහෙනම් ඇනායනයේ අරය වැඩි වුණොත් තමයි නෂ්ටියට හොඳට බැඳලා ඉන්න ඉලෙක්ට්‍රෝන වලාව අස්ථායි වෙන්න තියෙන හැකියාව වැඩි. දැන් මේ අනුව අපිට මේ ඔක්කොම විසඳ ගන්න පුළුවන්. ඒතර අපේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සෝඩියම් කාබනේට්, පොටෑසියම් කාබනේට්, රුබීඩියම් කාබනේට්.
සෝඩියම් කාබනේට්, පොටෑසියම් කාබනේට්, රුබීඩියම් කාබනේට්. මේ කට්ටියගේ තාප ස්ථායීතාවය. එහෙනම් අයනික ලක්ෂණ ගොඩාක් අයනික සංයෝගයක් ස්ථායී වෙන අයනික ලක්ෂණ ගොඩාක් වැඩි වුණොත් එහෙනම් මොන වුණොත්ද? ද්‍රවණශීලීතාවය අඩු වුණොත් තමයි අයනික සංයෝගයේ අයනික ලක්ෂණ වැඩි වෙන්නේ. එහෙනම් ඇනායනය කාබනේට හැමෝගෙම එහෙනම් සෝඩියම් ධන, පොටෑසියම් ධන, රුබීඩියම් ධන පිළිබඳව තමයි අපිට හිතන්න තියෙන්නේ. මේ හැමෝගෙම ආරෝපණය නියත ධනයක. එහෙනම් අරය තමයි හිතන්න වෙන්නේ. අරය මෙතනින් වැඩිම වෙන්නේ රුබීඩියම්. ඊළඟට පොටෑසියම් ඊට පස්සේ සෝඩියම්. නම් අරය වැඩි කෙනාගේ තමයි මොකද වෙන්නේ? අරය අඩු කෙනාගේ නම් ද්‍රවණශීලීතාවය වැඩි වෙන්නේ ද්‍රවණශීලීතාවය අඩු වෙන්නේ කාගේද? අරය වැඩි කෙනා. එහෙනම් අරය වැඩි කෙනාගේ තමයි අයනික ලක්ෂණ වැඩිම. එහෙනම් කාගේද? රුබීඩියම් කාබනේට්ගේ තමයි ස්ථායීතාවය වැඩිම වෙන්නේ. ඊට පස්සේ පොටෑසියම් කාබනේට් අඩුම වෙන්නේ. සෝඩියම් කාබනේට්. මෙන්න මේ අයනික සංයෝගවල සාසංජ සංයෝගවල ස්ථායීතාවයට මෙන්න මේ කෙටි ක්‍රමයෙන් ඕනෑම ප්‍රශ්නයක් විසඳගන්න. ඒක ගොඩාක් අයට පැටලිලි සහිත කොටසක්. මේක කීප වතාවක් කරලා තියෙනවා මම. ඊළඟ සංයෝග ටික දීලා තියෙන්නේ බේරියම් කාබනේට්, ස්ට්‍රොන්චියම් කාබනේට්, සෝඩියම් කාබනේට්. බේරියම් කාබනේට්, ස්ට්‍රොන්චියම් කාබනේට්, සෝඩියම් කාබනේට්. මේක ඉතින් තාප වියෝජන වලින් හිතන්න පුළුවන්. දෙවන කාණ්ඩයේ ඔයගොල්ලෝ පාඩම් කරලා තියෙනවා කාණ්ඩයේ පහළට තාප වියෝජනයේ දුර්වල වෙනවා වියෝජන උෂ්ණත්වය වැඩි වෙනවා කියලා ඉගෙනගෙන තියෙනවා. දෙවන කාණ්ඩයේ පහළට වියෝජන උෂ්ණත්වය වැඩි වෙනවා කියලා තියෙනවා. දන්නවා පළවෙනි කාණ්ඩයේ කාබනේට තාප වියෝජනය වෙන්නේ නැහැ. එහෙනම් සෝඩියම් කාබනේට් තමයි ස්ථායීතාවය වැඩිම වෙන්නේ. ඒක ඕනේ මගේ කෙටි ක්‍රමයෙන් හිතමුකෝ. කාබනේට පොදු. එහෙනම් බේරියම් ධන දෙක, ස්ට්‍රොන්චියම් ධන දෙක, සෝඩියම් ධන ගැන තමයි හිතන්න තියෙන්නේ. මෙතනින් ආරෝපණය වැඩි වුණොත් තමයි ද්‍රවණශීලීතාවය වැඩි වෙන්නේ. එහෙනම් ආරෝපණය අඩුම කෙනාගේ තමයි ද්‍රවණශීලීතාවය අඩුම. ඒ කියන්නේ අයනික ලක්ෂණ වැඩිම. එහෙනම් සෝඩියම් කාබනේට් ස්ථායි කියලා ඒකෙම පේනවා මගේ කෙටි ක්‍රමයෙන්. නැත්තම් ඉතින් සෝඩියම් කාබනේට් තාප වියෝජනය වෙන්නේ නැහැ. ඒකෙන් හිතලා ගන්න පුළුවන්. මේ දෙන්න සැලකුවහම අයනික ලක්ෂණ වැඩි කාගේද? අරය වැඩි කෙනාගේ. මේ දෙන්නගෙන් අරය වැඩි කවුද? ස්ට්‍රොන්චියම්, බේරියම්, රේඩියම්. දෙවන කාණ්ඩේ ඉන්නේ කොහොමද? බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්චියම්, බේරියම්. එහෙනම් කවුද ඊළඟට? තේරුම් නැද්ද? හරි. හොඳයි. හරිනේ? ඒතර මේ විදියට තර්ක කරලා ගන්න හැම වෙලාවෙම. නැත්තම් කටපාඩම් කරන්න වෙනවා ඔයගොල්ලන්ට. මම මේ කිව්ව තර්කය මතක තියාගන්න. හරිනේ. මොකද්ද තර්කය? අයනික සංයෝගවල මොනවාරි ස්ථායීතාවයක් සම්බන්ධව දුන්නොත් එහෙම අයනික සංයෝගයේ ස්ථායී වෙන්න අයනික ලක්ෂණ හොඳට වැඩෙනවා. එයා අයන විදියට හොඳට වැඩි වෙන්න අයනික ලක්ෂණ වැඩි වෙනවා. රායනික ලක්ෂණ වැඩි වෙන්නේ ද්‍රවණශීලීතාවය අඩු වුණොත්. සාසංජ සංයෝගයන් නම් සාසංජ ලක්ෂණ වැඩි වුණොත් ද්‍රවණශීලීතාවය වැඩි වුණොත් තමයි සාසංජ සංයෝගයක් ස්ථායී වෙන්නේ. එහෙනම් අයනික සංයෝගයක් ස්ථායී වෙන්නේ ද්‍රවණශීලීතාවය මොන වුණොත්ද? අඩු වුණොත්. ඒ කියන්නේ කැටායනයේ ආරෝපණය අඩු වෙන්න කැටායනයේ අරය වැඩි වෙන්න තමයි අයනික ලක්ෂණ වැඩි වීම සිද්ධ වෙන්නේ. ඔය දේ හොඳට මතක තියාගන්න.